ආයිබෝන් ළමයි සුබ දවසක් හැම දිනාටම අද අපි වෙස්පවාදයේ උපකල්පන මගින් අණුවක හෝ අයනයක හැඩය අපෝහණය කරන්න යන්නේ. ළමයි මේ වෙස්පවාදය කියන එකේ අදහස valence shell electron pair repulsion theory. හරිද? ඕක අපි abbreviate කරන්නේ VSEPR කියලා. හැබැයි pronounce කරද්දී වෙස්ප කියලා කියනවා. ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්න යන්න එපා. හරිද? මේ වෙස්ප වාදයේ ළමයි තියෙනවා ප්‍රධාන උපකල්පන කීපයක්. හරිද? මේ උපකල්පන කීපය පදනම් කරගෙන අපි පොඩි ගණනය කිරීමක් කරනවා. ඒ ගණනය කිරීමේ අවසන් ප්‍රතිඵලයේ විදිහට අපිට හැකියාවක් ලැබෙනවා පරමාණුවක් වටේ තියෙන සිග්මා බන්ධන ගණනයි පරමාණුවක් වටේ තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණනයි හරියටම ලබා ගන්න. ඉතින් පරමාණුවක් වටේ සිග්මා බන්ධන ගණනත් එකසර යුගල් ගණනත් අපි හරියටම දන්නවා නම් අපි කලින් වීඩියෝ එකේදී කතා කරපු වගුව තියෙන්නේ ඒ වගුවට ගිහිල්ලා පරමාණු වටා සිග්මා බන්ධන ගණන සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන සලකමින් ඒ පරමාණු වටා හැඩය අපෝහණය කරන්න පුළුවන්. ඒ වගේමයි සිග්මා බන්ධන ගණන සහ එකසර යුගල් ගණන එකතුව විකර්ෂක ඒකක ගණනට සමාන වෙනවා. පරමාණුවක් වටේ විකර්ෂක ඒකක ගණන හෙවත් වෙස්ප යුගල් ගණන දන්නවා නම් අපිට ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියත් අපෝහණය කරන්න පුළුවන්. හරිද? එහෙනම් මේ වෙස්පවාදයේ තියෙන වැදගත්කම තමයි මේ උපකල්පන මත පදනම්ව සිදු කරන ගණනය කිරීම අවසානයේ අපිට හැකියාවක් ලැබෙනවා ඒ පරමාණුව වටේ සිග්මා බන්ධන ගණනයි ඒ පරමාණුව වටේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණනයි හරියටම ගන්න. ඔය පරමාණුවක් වටේ සිග්මා බන්ධන ගණනයි එකසර යුගල් ගණනයි දන්නවනම් අපිට පුළුවන් ඒ පරමාණුව වටා හැඩයත් ඒ පරමාණුව වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියත් හරියටම ගන්න. හරිද? දැන් ඕකයි ළමයි දැන් අපි කරන්න යන්නේ. අපි ඉස්සෙල්ලාම එහෙමනම් වෙස්පවාදයේ උපකල්පන මොනවද කියලා අපි එකින් එක හොඳින් අවබෝධ කරගමු. උපකල්පන ටික තේරුම් ගත්තට පස්සේ අපිට පුළුවන් ගණනය කිරීමට යන්න. හරිද? ළමයි දැන් අපි වෙස්පවාදයේ උපකල්පන මුලින් ඉඳලා එකින් එක බලාගෙන යමු. හරිද? වෙස්පවාදයේ පළවෙනි උපකල්පනය තමයි හරි මධ්‍ය පරමාණුවක් බන්ධන සෑදීම සඳහා තම සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන සියල්ලම ප්‍රදානය කරයි. මොකක්ද? මධ්‍ය පරමාණුවක් බන්ධන සෑදීම සඳහා තම සංයුජතා කවචයේ තියෙන සියලුම ඉලෙක්ට්‍රෝන වැය කරන බව උපකල්පනය කරනවා. උදාහරණයක් විදියට හිතුවොත් ළමයි පොස්පරස් මධ්‍ය පරමාණුවක් නම් පොස්පරස් ඉන්නේ පස්වෙනි කාණ්ඩය නිසා පොස්පරස් විසින් සපයන මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 5ක් වෙනවා. හරිද? හිතන්න සල්ෆර් කියලා මධ්‍ය පරමාණුව සල්ෆර් නම් සල්ෆර් ඉන්නේ 6 වෙනි කාණ්ඩය නිසා සල්ෆර් තම සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 6ම බන්ධන සෑදීම සඳහා වැය කරන බව උපකල්පනය කරනවා. නයිට්‍රජන් ඉන්නේ 5 වෙනි කාණ්ඩයේ. එහෙනම් සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 5යිනේ. ඒ ඉලෙක්ට්‍රෝන 5ම බන්ධන සෑදීම සඳහා වැය කරන බව උපකල්පනය කරනවා. හරිද? හිතන්න මධ්‍ය පරමාණුව ක්ලෝරින් කියලා. එහෙනම් ක්ලෝරින් ඉන්නේ 7 වෙනි කාණ්ඩයේ. එහෙනම් ක්ලෝරින් පරමාණුවක් බන්ධන සෑදීම සඳහා ඉලෙක්ට්‍රෝන 7ක් වැය කරන බව උපකල්පනය කරනවා. පැහැදිලිද කීපද? එහෙනම් වෙස්පවාදයේ පළවෙනි උපකල්පනය තමයි මධ්‍ය පරමාණුවක් තම සංයුජතා කවචයේ පවතින සියලුම ඉලෙක්ට්‍රෝන බන්ධන සෑදීම සඳහා වැය කරනු ලැබේ. හරිද? ඔක උපකල්පනයක්. ඊළඟට දෙවෙනි උපකල්පනයට යමු ළමයි. දෙවෙනි උපකල්පනයේදී අපි කරන්නේ මෙහෙම දෙයක්. පරමාණු දෙකක් අතර පවතින ද්විත්ව බන්ධන හෝ පරමාණු දෙකක් අතර පවතින ත්‍රිත්ව බන්ධන. මේවා අපි සලකන්නේ එක විකර්ෂක ඒකකයක් කියලා. හරිද? මෙතන ද්විත්ව බන්ධනයක් කියලා බන්ධන දෙකක් තියෙනවායි කියලා සලකලා විකර්ෂක ඒකක දෙකක් එහෙම කියන්න යන්න එපා. හරිද? පරමාණු දෙකක් අතර පවතින ද්විත්ව බන්ධන සහ ත්‍රිත්ව බන්ධන අපි සලකන්නේ එක විකර්ෂක ඒකකයක් කියලා. මේකට හේතුව මෙතන ද්විත්ව බන්ධනයක් තිබුණත් මෙතන ත්‍රිත්ව බන්ධනයක් තිබුණත් මේ තැන් දෙකේම පවතින්නේ එක සිග්මා බන්ධනයක් බැගින්. පැහැදිලිද කියපු දේ? රයිට්? ඊළඟ තුන්වෙනි උපකල්පනයට යමු ළමයි.
හරිද? right. තුන්වෙනි උපකල්පනයෙන් හරිද කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපේ 16 වෙනි කාණ්ඩයේ තියෙන ආවර්තිතාව වගේ 16 වෙනි කාණ්ඩය හරිද පැරණි ක්‍රමයේ යටතේ අපි හැඳින්වුවේ 6A කියලා. හරිද? මේ 16 වෙනි කාණ්ඩයේ හෙවත් 6 වෙනි කාණ්ඩයේ ඉන්න ඔක්සිජන්, සල්ෆර්, එහෙමත් නැත්නම් සෙලිනියම්. මෙන්න මේ වගේ පරමාණුවක් පාර්ශ්වික පරමාණුවක් විදිහට ඉන්නකොට හරි පාර්ශ්වික පරමාණුවක් විදිහට ඉන්නකොට බන්ධන සෑදීම සඳහා මේ එක පරමාණුවක් විසින් ඉලෙක්ට්‍රෝන දෙකක් සහභාගී කරවන බව අපි උපකල්පනය කරනවා. හරිද? ඔය කාරණේ ළමයි හොඳින් මතක තියාගන්න. එහෙනම් අපේ 6 වෙනි කාණ්ඩයේ ඉන්න ඔක්සිජන්, සල්ෆර්, සෙලිනියම් වගේ මූලද්‍රව්‍ය පරමාණුවක් පාර්ශ්වික පරමාණුවක් ලෙස ඇති විට එම එක් පරමාණුවක් විසින් බන්ධන සෑදීම සඳහා ඉලෙක්ට්‍රෝන දෙකක් සහභාගී කරවන බව උපකල්පනය කරනවා. හරිද? හිතන්න මෙන්න මෙහෙම. හරි මධ්‍ය පරමාණු වටේ ඔක්සිජන් පරමාණු 3ක් තියෙනවා. පාර්ශ්වික ලෙස. එහෙනම් ඔක්සිජන් පරමාණුවක් විසින් ඉලෙක්ට්‍රෝන දෙකක් දෙනවා නම් 3 වරක් 2 6යිනේ. එහෙනම් ළමයි ඉලෙක්ට්‍රෝන 6ක් සහභාගී කරවනවා බන්ධන හදන්න. හිතන්න පාර්ශ්වික පරමාණු විදිහට ඉන්න ඔක්සිජන් පරමාණු දෙකක්. එහෙනම් එක ඔක්සිජන් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන දෙකක් නම් ඔක්සිජන් පරමාණු දෙකෙන් ඉලෙක්ට්‍රෝන 4ක් බන්ධන සෑදීම සඳහා සහභාගී කරවනවා. හරිද? ඕක අපේ 3 වෙනි උපකල්පනය. ඊළඟට අපි එමු ළමයි 4 වෙනි උපකල්පනයට. හරිද? 4 වෙනි උපකල්පනයේ කතාව මෙන්න මෙහෙමයි. 6 වෙනි කාණ්ඩයේ පැත්තකට තියන්නකො. ඔය 6 වෙනි කාණ්ඩයේ ඉන්න ඔක්සිජන්, සල්ෆර්, සෙලිනියම් හැර වෙනත් මූලද්‍රව්‍ය පරමාණු පාර්ශ්වික පරමාණු ලෙස ඇති විට එම එක් පරමාණුවක් බන්ධන සෑදීම සඳහා එක් ඉලෙක්ට්‍රෝනයක් බැගින් සහභාගී කරවන බව උපකල්පනය කරනවා. හිතන්න මෙන්න මෙහෙම. පාර්ශ්වික පරමාණුවක් විදිහට හයිඩ්‍රජන් පරමාණු එකක් ඉන්නවා නම් ඒ හයිඩ්‍රජන් පරමාණුව බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන එකක් වැය කරනවා. හරිද? පාර්ශ්වික පරමාණුවක් විදිහට ක්ලෝරීන් පරමාණු එකක් ඇත්නම් බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන එකක් සහභාගී කරනවා. පාර්ශ්වික පරමාණුවක් විදිහට බ්‍රෝමීන් පරමාණුවක් ඉන්නවා නම් බ්‍රෝමීන් පරමාණුවක් බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන එකක් සහභාගී කරවනවා. අන්න ඕකයි ළමයි අපේ ඊළඟ උපකල්පනය වෙන්නේ. පැහැදිලිද කියපු දේ? right? හරි. එහෙමනම් ළමයි මෙතනදී අපි කරන්න ඕන මෙන්න මෙහෙම දෙයක්. හරි. පරමාණුවක් අණුවකට අදාළ මධ්‍ය පරමාණුව අඳුන ගන්න ඉස්සෙල්ලාම. හරිද? මධ්‍ය පරමාණුව හඳුනගත්තට පස්සේ හරි ඒ මධ්‍ය පරමාණුවේ ඉන්න කාණ්ඩාංකය මතක් කරලා එයාගේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ලබා ගන්න. හරිද? මධ්‍ය පරමාණුවක් තමන්ගේ සංයුජතා කවචයේ තියෙන සියලුම ඉලෙක්ට්‍රෝන බන්ධන සෑදීම සඳහා සහභාගී කරවන බව උපකල්පනය කරනවා. ඊළඟට පරමාණු දෙකක් අතර පවතින ද්විත්ව බන්ධන හෝ ත්‍රිත්ව බන්ධන අපි සලකන්නේ එක් විකර්ෂක ඒකකයක් කියලා. හරිද? ඊළඟ උපකල්පනය තමයි පරමාණුවක් වටා පාර්ශ්වික පරමාණු විදිහට ඔක්සිජන්, සල්ෆර්, සෙලිනියම් වගේ 6 වෙනි කාණ්ඩයේ පරමාණු ඉන්නවා නම් ඒ එක පරමාණුවක් බන්ධන සෑදීම සඳහා ඉලෙක්ට්‍රෝන දෙකක් බැගින් සහභාගී කරවන බව උපකල්පනය කරනවා. උපකල්පන. හරිද? ඊළඟ උපකල්පනය ඔක්සිජන්, සල්ෆර්, සෙලිනියම් හැර වෙනත් පරමාණු පාර්ශ්වික පරමාණු විදිහට ඉන්නවා නම් වෙන ඕන කෙනෙක් ඉන්නවා නම් ඒ එක පරමාණුවක් විසින් බන්ධන හදන සහභාගී කරවන්නේ එක් ඉලෙක්ට්‍රෝනයක් බැගින් බව අපි උපකල්පනය කරනවා. හරිද? ඊළඟ දේ පස්වෙනි උපකල්පනයට આવතාව මෙන්න මෙහෙම දෙයක් කියන්නේ. හරිද? හිතන්න මෙන්න මෙහෙම ඕක A3- කියලා අයනයක් නම් හරිද? A3- කියලා අයනයක් නම් මේ 3- උනේ පිටින් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගත්ත නිසානේ. හරිද? එහෙනම් ඇනායනයකදී ඇනායනයේ ආරෝපණයේ විශාලත්වයට සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සඳහා එකතු කළ යුතුයි. මොකද A3- වෙන්න නම් ඉලෙක්ට්‍රෝන 3ක් පිටින් ගන්න ඕන.
මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පරමාණු සලකමින් ගත්තට පස්සේ ඇනායනයක් නම් හරිද ඒක ඇනායනයක් නම් ඇනායනයේ ආරෝපණයේ විශාලත්වයට සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන ලබා ගැනීමට එකතු කළ යුතුයි. ඒ වගේමයි ඕක ධන අයනයක් වුණොත් හිතන්නකෝ B2+ කියලා. B2+ නම් ළමයි මෙතන 2+ උනේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරපු නිසානේ. එහෙමනම් ළමයි අපි සිදු කළ යුතු දේ මොකක්ද? අපි සිදු කළ යුතු දේ තමයි මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන ලබා ගැනීම සඳහා ඉලෙක්ට්‍රෝන දෙකක් අඩු කළ යුතුයි. හරිද? එහෙනම් කළ යුතු දේ මෙන්න මේකයි. කැටායනයක් නම් කැටායනයේ ආරෝපණයේ විශාලත්වයට සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් අඩු කළ යුතුයි මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන ලබා ගැනීමට. පැහැදිලිද? හරි. අපි එහෙනම් ළමයි මේ උපකල්පන පහ මත පදනම්ව පොඩි ගණනය කිරීමකින් මේක තේරුම් ගමු. තවත් උපකල්පන කීපයක් තියෙනවා. ඒ ටික අපි අන්තිමට බලමු. හරිද? හරි. ළමයි හිතන්න වෙන්න මෙහෙම. හරි. PCl3 දිහා. දැන් මේකේ මධ්‍ය පරමාණුව වෙන්නේ ෆොස්ෆරස්. හරිද? ෆොස්ෆරස් ඉන්නේ පස්වෙනි කාණ්ඩේ නම් ෆොස්ෆරස්ගේ සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන 5යි. එහෙනම් ෆොස්ෆරස් බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන 5ම වැය කරන බව අපි උපකල්පනය කරනවා. ක්ලෝරීන් පරමාණු 3ක් ඉන්නවා. ක්ලෝරීන් පරමාණුවක් එක ඉලෙක්ට්‍රෝනය ගානේ ක්ලෝරීන් පරමාණු 3ක් ඉලෙක්ට්‍රෝන 3ක් සහභාගී කරනවා බන්ධන හදන්න. එහෙනම් දැන් අපිට පුළුවන් 5යි 3යි 8යිනේ 5යි 3යි 8යි කියලා දාන්න. මේ 8 කියලා අපිට එන්නේ මොකක්ද? හරිද? මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන. හරිද? මොකක්ද මේ මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන. හරිද? right. හිතන්න මෙන්න මෙහෙම. SO3 මධ්‍ය පරමාණුව වෙන්නේ සල්ෆර්. සල්ෆර් ඉන්නේ 6 වෙනි කාණ්ඩේ. එහෙනම් සල්ෆර් පරමාණුව තමන්ගේ සංයුජතා කවචයේ තියෙන සියලුම ඉලෙක්ට්‍රෝන බන්ධන සෑදීම සඳහා සහභාගී කරනවා. පාර්ශ්වික පරමාණු විදිහට ඔක්සිජන් පරමාණු 3ක් ඉන්නවා. අන්න උපකල්පනය. ළමයි පාර්ශ්වික පරමාණු විදිහට 6 වෙනි කාණ්ඩේ ඔක්සිජන් ඉන්නවා නම් ඔක්සිජන් පරමාණුවක් විසින් බන්ධන හදන්න වැය කරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද? 2යි. මෙතන ඔක්සිජන් පරමාණු කීයක් ඉන්නවද? 3යි. එහෙනම් දෙවරක් 3 6යි. එහෙනම් ඔක්සිජන් පරමාණු 3 විසින් ඉලෙක්ට්‍රෝන 6ක් සහභාගී කරනවා බන්ධන හදන්න. එහෙනම් හරි SO3 වල මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන සමානයි 6යි 6යි කොච්චරක් වෙනවද ළමයි? 12ක් වෙනවා. හරිද? හරි. අපි ඊළඟට එමු ඇනායනයකට සල්ෆේට් SO4 හරිද? මධ්‍ය පරමාණු වෙන්නේ කවුද? සල්ෆර්. හරිද? සල්ෆර් ඉන්නේ 6 වෙනි කාණ්ඩේ. එහෙනම් සල්ෆර් විසින් සපයන සංයුජතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 6යි. ඔක්සිජන් පරමාණු 4ක් ඉන්නවා. ඔක්සිජන් පාර්ශ්වික පරමාණුවක් විදිහට ඉන්නකොට ඔක්සිජන් පරමාණුවක් විසින් බන්ධන හදන්න වැය කරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2යි. මෙතන ඔක්සිජන් පරමාණු 4ක් ඉන්නවනේ. එහෙනම් 4 + 2 8යි. එහෙනම් ඔක්සිජන් පරමාණු 4 විසින් බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන 8ක් සහභාගී කරනවා. 8යි 6යි 14ක් ඉලෙක්ට්‍රෝන මෙන්න මෙතන තියෙනවා. හරිද? එහෙනම් සල්ෆේට් වල එක දෙයක් අමතක වෙන්න ගියා. මොකද්ද ළමයි? මේක SO4 ඇනායනයක්. හරිද? මෙන්න මේ ඍණ දෙකක ආරෝපණය තියෙනවනේ. ඍණ දෙකක ආරෝපණය නිසා අපි මුළු සංයුක්ත ඉලෙක්ට්‍රෝන ගණන් ලබා ගැනීමට හරිද දෙකක් එකතු කරනවා. එහෙනම් 8යි 2යි 10යි 10යි 6යි සමස්තය 16ක් වෙනවා. පැහැදිලිද? එහෙනම් සල්ෆේට් වල මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන කොච්චරක් වෙනවද? 16ක් වෙනවා. පැහැදිලිද කීපද? එහෙනම් මේ කාරණේ අවබෝධ කරගන්න ඇනායනයක් නම් ඇනායනයේ ආරෝපණයේ විශාලත්වයට සමාන ඉලෙක්ට්‍රෝන ගණනක් එකතු කළ යුතුයි මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන ලබා ගැනීමට. හරිද? ඊළඟට අපි කැටායනයකට එමු මෙන්න මේ විදිහ. NO2+ මේ ළමයි නයිට්‍රෝනියම් අයනය. හරිද? 1+ නේ. 1+ නම් ඒ කියන්නේ එක ඉලෙක්ට්‍රෝනයක් අයින් කළා. හරි. ළමයි මධ්‍ය පරමාණුව කවුද? නයිට්‍රජන්. මධ්‍ය පරමාණුව වෙන්නේ නයිට්‍රජන් නම් නයිට්‍රජන් තමන්ගේ සංයුජතා කවචයේ තියෙන සියලුම ඉලෙක්ට්‍රෝන
බන්ධන සෑදීම සඳහා වැය කරනවා. නයිට්‍රජන් ඉන්නේ 5 වෙනි කාණ්ඩයේ. එහෙනම් නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන 5ක් වැය කරනවා බන්ධන හදන්න. ඔක්සිජන් පරමාණු දෙකක් ඉන්නවා. ඔක්සිජන් පරමාණුවක් පාර්ශික ලෙස ඉන්නවා නම් ඔක්සිජන් පරමාණුවක් ඉලෙක්ට්‍රෝන දෙකක් වැය කරනවා. නම් දෙවරක් දෙක හතරක් වෙනවා. එහෙනම් ළමයි සමස්තය කොච්චරක්ද? ඉලෙක්ට්‍රෝන හතරක් වෙනවා. ඊළඟට ධන එකක ආරෝපණයක් තියෙනවා. ධන එකක ආරෝපණයක් තියෙනවා කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන එකක් පිට කරලා. එහෙනම් ළමයි මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගන්න ලබා ගන්න එක ඉලෙක්ට්‍රෝනයක් අඩු කරන්න. එහෙනම් 5යි 4යි 9යි 9න් එකක් අඩු කරන්න කීයද? 8යි. පැහැදිලිද? මෙන්න මේ ටික තමයි ළමයි මේ ගණනය කිරීමේ මූලික පියවර. ගණනය කිරීම ළමයි තව ඉස්සරහට තියෙනවා කරගෙන යන්න. ඒ ගණනය කිරීමේ ඒ කොටස් ටික ඊළඟ උපකල්පන වලින් කියලා දෙන්න. එහෙනම් මූලික වශයෙන් අපි ආරම්භයක් ගන්න ඕන මෙන්න මේකයි. දීලා තියෙන අණුව හරි අයනය හරි දිහා බලලා මධ්‍ය පරමාණු හඳුන ගන්න. මධ්‍ය පරමාණුවක් තමන්ගේ සංයුජතා ඉලෙක්ට්‍රෝන තමන්ගේ සංයුජතා කවචයේ තියෙන සියලුම ඉලෙක්ට්‍රෝන බන්ධන හදන්න වැය කරන බව උපකල්පනය කරනවා. හරිද? 6 වෙනි කාණ්ඩයේ ඉන්න ඔක්සිජන් සල්ෆර් සෙලනියම් වගේ අය පාර්ශික පරමාණු විදිහට ඉන්නකොට ඒ එක පරමාණුවක් බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන දෙකක් වැය කරන බව උපකල්පනය කරනවා. ඔක්සිජන් පරමාණු 3ක් පාර්ශිකව ඉන්නවා නම් 3 වරක් 2 6යි ඉලෙක්ට්‍රෝන 6ක් බන්ධන හදන්න වැය කරන බව උපකල්පනය කරනවා. ඊළඟට ඔක ඇනායනයක් නම් ඇනායනයේ ආරෝපණයේ විශාලත්වයට සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් එකතු කරන්න මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන ලබා ගැනීමට ඕක කැටායනයක් නම් කැටායනයේ ආරෝපණයේ විශාලත්වයට සමාන ඉලෙක්ට්‍රෝන ගණනක් අඩු කරන්න මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන ලබා ගන්න. පැහැදිලිද? හරි. අපි දැන් එහෙනම් තවත් උපකල්පන තියෙනවා කීපයක්. ඒ උපකල්පන වලට ගිහිල්ලා ගණනය කිරීමට යමු. ළමයි දැන් වෙස්පවාදයේ අවසන් මෙන්ම වැදගත්ම උපකල්පනයට යන්නේ. අපි අවසානයේ ළමයි ගන්න ඕන මධ්‍ය පරමාණුවට තියෙන ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන. හරිද? මේක ගන්න අපි මධ්‍ය පරමාණු වටේ තියෙන මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් ගණන තියෙනවානේ. මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන නෙමෙයි ඉලෙක්ට්‍රෝන යුගල් ගණන. මේ යුගල් ගණනින් අඩු කරනවා ඒ පරමාණුව වටේ තියෙන සිග්මා බන්ධන ගණන. හරි සරල දෙයක් තියෙන්නේ. සිග්මා බන්ධන ගණන අඩු කරගුවාම ඒ පරමාණු වටේ තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන අපිට ගණනය කරන්න පුළුවන්. හරිද? ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔක්සිජන් පරමාණු පාර්ශික පරමාණු විදිහට ඉන්නකොට. හරිද? ඔක්සිජන් පරමාණුවක් පාර්ශික පරමාණුවක් විදිහට ඉන්නකොට එක ඔක්සිජන් පරමාණුවක් විසින් බන්ධන සෑදීම සඳහා ඉලෙක්ට්‍රෝන යුගල්. හරිද? ඉලෙක්ට්‍රෝන නෙමෙයි ඉලෙක්ට්‍රෝන යුගල්. හරිද? ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් වැය කරන බව අපි උපකල්පනය කරනවා. හරිද? එහෙනම් මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් ගණනින් හරිද? හිතන්නකො මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් ගණන 4යි කියලා. හරිද? ඔක්සිජන් පාර්ශික ලෙස එකක් ඉන්නවා. එහෙනම් ඔක්සිජන් පරමාණුවක් බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් වැය කරනවා කියලා අපි උපකල්පනය කරනවද? දෙකක්. එහෙනම් හරිද? ඔක්සිජන් පරමාණුවක් ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් වැය කරනවා නම් 4න් 2ක් අඩු කරන්න. එහෙනම් ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගන්න කොච්චරක්ද? 2ක් වෙනවා. පැහැදිලිද? ඔය අවුල යන්නේ ළමයි ඔක්සිජන් හිටියොත් විතරයි. ඒ නිසා බය වෙන්න එපා ළමයි. ඔක්සිජන් හරි එහෙම නැත්නම් 6 වෙනි කාණ්ඩයේ සල්ෆර් හෝ සෙලනියම් ඉන්නවනම්. රයිට්? එහෙනම් මේ දේ හොඳින් අවබෝධ කරගන්න. වෙස්පවාදයේ උපකල්පන මත පදනම්ව අපි සිදු කරන ගණනය කිරීමේ අවසාන පියවර තමයි මධ්‍ය පරමාණු වටා ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන ලබා ගැනීම. ඒක ලබා ගන්නේ කොහොමද? මධ්‍ය පරමාණු වටේ තියෙන මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් ගණනින්. හරිද? ඒ මධ්‍ය පරමාණු වටේ තියෙන සිග්මා බන්ධන ගණන අඩු කරන්න. ලේසි දෙයක්. හරිද? හැබැයි පාර්ශික පරමාණු විදිහට 6 වෙනි කාණ්ඩේ ඔක්සිජන් හරි සල්ෆර් හරි ඉන්නවනම් ඒ ඔක්සිජන් පරමාණු එකක් බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් වැය කරන බව උපකල්පනය කරන්න.
එහෙනම් ළමයි ඔක්සිජන් පරමාණු දෙකක් හිටියනම් ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් වැය කරනවද? 4ක් වැය කරනවා. ඕක ළමයි උපකල්පනයක් 100% හරි පොයින්ට් එකක් නෙමෙයි. උපකල්පනය කරලා තමයි ළමයි අපි පාර්ශික පරමාණු විදිහට ඔක්සිජන් ඉන්නවා නම් ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන ලබා ගන්න. දැන් වෙස්පවාදයේ උපකල්පන ළමයි මෙච්චරයි. හරිද? මේක තාම හරියටම සෙට් නෑ කියන්න මම හොඳටම දන්නවා. හරිද? උදාහරණ වලට ගිහිල්ලා පොඩිම උදාහරණයෙන් පටන් අරගෙන මේ ඔක්කොම කවර් වෙන විදිහට අපි උදාහරණ 15ක් 17ක් වගේ කරමු. හරිද? කරාට පස්සේ මේ කරන දේ ඕගලන්ට ලස්සනට තේරෙයි ළමයි. පැහැදිලිද? අපි නම් උදාහරණ වලින් වෙස්පවාදයේ උපකල්පන අවබෝධ කරගමු සහ අවබෝධ කරගෙන පරමාණුවක් වටේ හැඩය, ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය සහ මුහුම්කරණය අපෝහණය කරමු. හරිද? ළමයි දැන් අපි උදාහරණ වලින් වෙස්පවාදයේ උපකල්පන පාවිච්චි කරලා අණුවල සහ අයනවල හැඩයන් අපෝහණය කරමු. පළවෙනියටම ගත්ත උදාහරණය ඇමෝනියා. අණුක සූත්‍රය NH3. කවුද ළමයි මධ්‍ය පරමාණු වෙන්නේ? නයිට්‍රජන්. නයිට්‍රජන් ඉන්නේ පස්වෙනි කාණ්ඩය නිසා නයිට්‍රජන් තමන්ගේ සංයුතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන පහම බන්ධන හදන්න සහභාගී කරනවා. පාර්ශික පරමාණු විදියට H පරමාණු 3ක් ඉන්නවා. එහෙනම් හයිඩ්‍රජන් පරමාණුවකින් එක ගානේ H පරමාණු 3ෙන් ඉලෙක්ට්‍රෝන 3ක් ලැබෙනවා. නයිට්‍රජන්ගෙන් ඉලෙක්ට්‍රෝන 5යි, හයිඩ්‍රජන්ලා 3 දෙනාගෙන් ඉලෙක්ට්‍රෝන 3යි, 5යි 3යි 8යිනේ. එහෙනම් මධ්‍ය නයිට්‍රජන් පරමාණුව වටා පවතින මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන ඉලෙක්ට්‍රෝන 8ක් වෙනවා. හරිද? ඊළඟට මධ්‍ය පරමාණු වටා පවතින මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල ගණන ලබා ගත යුතුයි. එහෙනම් ළමයි දැන් අපි නයිට්‍රජන් වටේ තියෙන මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන දන්නවා නම් ඔය ඉලෙක්ට්‍රෝන 8 බෙදන්න දෙකෙන් එතකොට යුගල් සංඛ්‍යාව 4ක් එනවා. හරි. එහෙනම් මෙන්න මධ්‍ය පරමාණු වටා පවතින මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් ගණන. හරිද? ඊළඟට අපි බලන්න ඕන මධ්‍ය පරමාණු වටා පවතින සිග්ම බන්ධන ගණන කීයද කියලා. ළමයි මේක NH3 වර්ගය අණුවක්නේ. NH3 නම් නයිට්‍රජන් වටේ තියෙන සිග්ම බන්ධන සංඛ්‍යාව කීයද? 3යි. එහෙනම් මෙතන නයිට්‍රජන්ගේ වටේ සිග්ම බන්ධන සංඛ්‍යාව 3යි කියලා දාන්න. හරි. ඊට පස්සේ අපි ගණනය කරන්න ඕන මධ්‍ය පරමාණු වටා ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව. පරමාණුවක් වටේ ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව ගණනය කරන්න පුළුවන් මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාවෙන් සිග්ම බන්ධන සංඛ්‍යාව අඩු කරලා. 4න් 3ක් ගියොත් ළමයි කීයක් ඉතුරුද? 1ක් ඉතුරුයි. එහෙනම් මධ්‍ය පරමාණු වටා ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 1යි. හරිද? ළමයි මධ්‍ය පරමාණු වටා සිග්ම බන්ධන සංඛ්‍යාව 3යි නම් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 1යි නම් 3යි 1යි 4යිනේ. එහෙනම් නයිට්‍රජන් වටේ වෙස්ප යුගල සංඛ්‍යාව ළමයි හරියටම එනවා කොච්චරක්ද? 4ක්. පැහැදිලිද? හරි. දැන් එක්සෑම් එකේදී ළමයි ලකුණු දෙන්න ගියාම මෙන්න මේ මධ්‍ය පරමාණු වටා මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන ලබා ගන්න ඕනේ 5 3 8යි කියලා. මේකට ලකුණු හම්බ වෙනවා. ඊට පස්සේ ඕක දෙකෙන් බෙදලා සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල ගණන ගන්නවනේ. ඕකට ඊළඟට ලකුණු හම්බ වෙනවා. ඊළඟට සිග්ම බන්ධන ගණන හරියට අඳුන ගන්න එකට ලකුණු හම්බ වෙනවා. ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන ලබා ගන්න එකට ඊළඟට ලකුණු හම්බ වෙනවා. ඔය සිග්ම බන්ධන ගණනයි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාවේ 3 1 4යිනේ. ඕක ළමයි ගන්නවට ආයේ ලකුණක් හම්බ වෙනවා. මෙතනම ළමයි දැන් ඕක පොයින්ට්ස් 5කට කැඩුනා. හරිද? දැන් අපිට පුළුවන් අර අපි කලින් ඉගෙන ගත්ත වගුව මතක් කරලා හැඩය, ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය සහ මුහුම්කරණයට යන්න. ළමයි බන්ධන 3යි එකසර 1යි. සිග්ම බන්ධන 3කුයි එකසර 1කුයි තියෙනවා නම් ඊට අදාළ හැඩය වෙන්නේ පිරමිඩීය. එහෙනම් ළමයි හැඩය පිරමිඩීය විය යුතුය. හරි. අපි එහෙමනම් පිරමිඩීය හැඩය නිරූපණය වෙන විදිහට මේක අඳිමු. නයිට්‍රජන් මෙතන නම් පිරමිඩීය හැඩය නම් NH3 මේ විදිහට සිටිය යුතුයි. එහෙනම් මෙන්න එකසර ඉලෙක්ට්‍රෝන යුගල
මෙන්න සිග්ම බන්ධන 3 මෙන්න පිරමිඩිය හැඩය බන්ධන 3යි එකසර එකයි නම් හැඩේ පිරමිඩියේ කියලා අපි ගත්තේ කොහොමද කලින් වීඩියෝ එකේදී අපි කතා කරපු අර තියරි නෝට් එකෙන් අන්නේ වගේ. දැන් ඒක ළමයි මතක තියෙන්න ඕනේ. දැන් හිතන්නකෝ මේ වැඩේ කරගෙන යනවා. ළමයෙක්ට මේක අමතකයි දැන්. හිතන්නකෝ ආට කියලා සිග්ම බන්ධන 3යි එකසර එකයි මේක තලිය ත්‍රිකෝණාකාරද සෙට් වෙන්නේ නැහැ මතක නැහැ. ඔන්න එකක් මතක් වෙන එකක් ලියලා දානවා. ඒ මෝඩ වැඩේ නම් කරන්න යන්න එපා ළමයි. හරිද? අනිවාර්යෙන්ම නෝට් එක පෙරලලා ඒ වගුව හොයාගෙන සිග්ම බන්ධන 3කුයි එකසර එකකුයි තියෙනවා නම් හැඩය මොකක්ද කියලා පේලියම හොයාගන්න. හරිද? ඒතර බන්ධන 3 එකසර එකයි නම් හැඩය පිරමිඩියයි හැඩය පිරමිඩියයි නම් ඕගොල්ලන්ට හැකියාවක් තියෙන්න ඕන පිරමිඩියේ හැඩය නිරූපණය වෙන විදිහට ඒක අඳින්නත්. හරිද? දැන් අපි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියට එමු. බන්ධන 3යි එකසර එකයි කියලා කියන්නේ මුළු වෙස්ප යුගල් සංඛ්‍යාව කීයද 4යි. එහෙනම් පරමාණුවක් වටේ වෙස්ප යුගල් 4ක් තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය විය යුතුය. යම් පරමාණුවක් වටේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය නම් එකී පරමාණුවේ මුහුම්කරණය sp3 විය යුතුය. ඔච්චරයි ළමයි කතාව. හරිද? දැන් තියෙන්නේ පිළිවෙලකට මේ වගේ උදාහරණ වැඩි ප්‍රමාණයකට ගිහිල්ලා වෙස්පවාදී උපකල්පන හොඳින් අවබෝධ කරගන්න එක. රයිට්? අපි තවත් උදාහරණ වලට යමු. හරි. දෙවෙනි උදාහරණය PCl5. හරි. මධ්‍ය පරමාණු වෙන්නේ කවුද ළමයි? පොස්පරස්. පොස්පරස් ඉන්නේ පස්වෙනි කාණ්ඩේ. එහෙනම් පොස්පරස් විසින් සපයන මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 5යි. ක්ලෝරින් පරමාණු 5ක් ඉන්නවා පාර්ශ්වික පරමාණු විදිහට. ක්ලෝරින් පරමාණුවක් එක ඉලෙක්ට්‍රෝනය ගානේ ක්ලෝරින් පරමාණු 5න් ඉලෙක්ට්‍රෝන 5ක් සෙට් වෙනවා. එහෙනම් 5යි 5යි 10 නිසා පොස්පරස් වටා මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන 10ක් වෙනවා. එහෙනම් මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන 10 දෙකෙන් බෙදලා මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් ගණන 5යි කියලා ගන්න. ඊළඟට පොස්පරස් වටා සිග්ම බන්ධන ගණන. මේක ළමයි PCl5 නේ. PCl5 නම් පොස්පරස් වටා සිග්ම බන්ධන ගණන කීයද? 5යි. ඊළඟට පොස්පරස් වටා ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල ගණන ගණනය කළ යුතුයි. එහෙනම් අපි කරන්න ඕන මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් ගණන 5යි. 5න් අඩු කරන්න සිග්ම බන්ධන ගණන 5යි. 5න් 5 ගියාම 0යි. හරිද? පොස්පරස් වටා වෙස්ප යුගල් ගණනය කරෝතින් සිග්ම බන්ධන ගණනයි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණනයි එකතුව ගන්න 5.0යි කියලා කියන්නේ උත්තරය 5යි. රයිට්. එහෙනම් දැන් අපිට පුළුවන් වගුව මතක් කරගෙන හැඩය ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය සහ මුහුම්කරණයට යන්න. හරිද? බන්ධන 5යි එකසර බිඳුවයි නම් හැඩය ත්‍රියානති ද්විපිරමිඩීය විය යුතුය. හරිද? ඊළඟට ඕගොල්ලන්ට හැකියාවක් තියෙන්න ඕන ත්‍රියානති ද්විපිරමිඩීය හැඩය අඳින්න. එහෙනම් පොස්පරස්ව මෙතනින් දාගන්න, ක්ලෝරින්ව මෙතනින් දාගන්න, ක්ලෝරින්ව මෙතනින්. ඊට පස්සේ මෙතනින් තව ක්ලෝරින් පරමාණුවක්, මෙතනින් තව ක්ලෝරින් පරමාණුවක්, මෙතනින් තව ක්ලෝරින් පරමාණුවක් හැදගන්න. ඔන්න ත්‍රියානති ද්විපිරමිඩීය හැඩය. රයිට්. පරමාණුවක් වටේ වෙස්ප යුගල් 5ක් නම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියත් හිතන්න දෙයක් නැහැ. ත්‍රියානති ද්විපිරමිඩීයයි. හරිද? හරි. දැන් ඔයත් එක්ක මතක් කරගන්න ළමයි පරමාණුවක් වටේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියේ ත්‍රියානති ද්විපිරමිඩීය නම් මුහුම්කරණය මොකක්ද වෙන්නේ? sp3d වෙනවා. පැහැදිලිද කියපු දේ? රයිට්. ඊළඟ උදාහරණය SF4. මධ්‍ය පරමාණු වෙන්නේ කවුද ළමයි? සල්ෆර්. සල්ෆර් ඉන්නේ 6 වෙනි කාණ්ඩේ. එහෙනම් සල්ෆර් සහභාගී කරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 6යි. ෆ්ලුෝරින් පරමාණු 4ක් තියෙනවා. එක ෆ්ලුෝරින් පරමාණුවකින් එක ගානේ ෆ්ලුෝරින් පරමාණු 4න් ඉලෙක්ට්‍රෝන 4ක් සෙට් වෙනවා. හරිද? එහෙනම් 6යි 4යි 10 නම් සල්ෆර් වටා මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන 6යි 4යි 10ක් විය යුතුයි. ඔය ඉලෙක්ට්‍රෝන 10 දෙකෙන් බෙදලා මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් ගණන 5යි කියලා ගන්න. එහෙනම් සල්ෆර් වටා
සිග්මා බන්ධන ගණනට આવොත් මේක SF4 අණුවක්නේ. SF4 නම් සල්ෆර් වටේ සිග්මා බන්ධන කීයද? 4යි. හරිද? ඊළඟට සල්ෆර් වටා ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල ගණනය කළ යුතු නම් මුළු සංයුතා ඉලෙක්ට්‍රෝන යුගල් ගණන 5යි 5න් අඩු කරන සිග්මා බන්ධන 4 5න් 4ක් ගියාම 1යි. ඊළඟට මධ්‍ය සල්ෆර් වටා වෙස්ප යුගල් ගණන සිග්මා බන්ධන 4යි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 1යි 4යි 1යි 5යි. එහෙනම් මෙන්න වෙස්ප යුගල් සංඛ්‍යාව. දැන් අපිට පුළුවන් හැඩයට යන්න. බන්ධන 4යි එකසර 1යි. සිග්මා බන්ධන 4කුයි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 1කුයි තියෙනවා නම් හැඩය වෙන්නේ සීසෝ. හරිද? ඊළඟට ඔයගලන්ට හැකියාවක් තියෙන්න ඕන සීසෝ හැඩය නිරූපණය වෙන විදිහට අඳින්න. එහෙනම් සල්ෆර් මෙතනින් දාගත්තා. එක ෆ්ලෝරින් පරමාණුවක් මෙතන, තව ෆ්ලෝරින් පරමාණුවක් මෙතන, ඊළඟ ෆ්ලෝරින් පරමාණු දෙක මෙන්න සල්ෆර් වටේ තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල. රයිට්. ළමයි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය මොකක් වෙයිද? පරමාණුවක් වටේ මුළු වෙස්ප යුගල් සංඛ්‍යාව 5ක් නම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රියානති ද්විපිරමිඩීය විය යුතුය. එහෙනම් ඒක ලියන්න ඕන ත්‍රියානති ද්විපිරමිඩීය කියලා. හරිද? පරමාණුවක් වටේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රියානති ද්විපිරමිඩීය නම් මුහුම්කරණය sp3d විය යුතුය. පැහැදිලිද කියපු දේ? රයිට්. හරි ළමයි හතරවෙනි උදාහරණය ICl3. මධ්‍ය පරමාණුව වෙන්නේ අයඩීන්. අයඩීන් ඉන්නේ 7 වෙනි කාණ්ඩයේ. එහෙනම් අයඩීන් තමන්ගේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 7ම බන්ධන හදන්න වැය කරනවා. හරිද? ක්ලෝරීන් පරමාණු 3ක් තියෙනවා. එක ක්ලෝරීන් පරමාණුවකින් එක ඉලෙක්ට්‍රෝනයේ ගානේ ක්ලෝරීන් පරමාණු 3න් ඉලෙක්ට්‍රෝන 3ක් සහභාගී කරනවා. එහෙනම් ළමයි 7යි 3යි 10යිනේ. එහෙමනම් මධ්‍ය අයඩීන් වටා මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන 7යි 3යි 10ක් විය යුතුයි. ඔය ඉලෙක්ට්‍රෝන 10 දෙකෙන් බෙදලා මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් ගණන 5යි කියලා ගන්න. ඊළඟට අයඩීන් වටා සිග්මා බන්ධන ගණන. මේක ICl3 නිසා අයඩීන් වටා සිග්මා බන්ධන ගණන කීයද? 3යි. අයඩීන් වටා ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල ගන්න ඕන නම් අපි කළ යුත්තේ මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන යුගල් ගණන 5යි. එකෙන් අඩු කරන්න සිග්මා බන්ධන ගණන 3. 5න් 3ක් ගියාම කීයද? 2යි. හරිද? එහෙනම් අයඩීන් පරමාණු වටා සිග්මා බන්ධන 3යි. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2යි 3යි 2යි 5යිනේ. එහෙනම් අයඩීන් වටා මුළු වෙස්ප යුගල් සංඛ්‍යාව 5ක් වෙනවා. දැන් අපිට පුළුවන් අයඩීන් වටේ සිග්මා බන්ධන ගණනයි එකසර යුගල් ගණනයි දන්න නිසා හැඩයට යන්න. සිග්මා බන්ධන 3යි එකසර යුගල් 2යි කියලා කියන්නේ හැඩය T හැඩය වෙන්න ඕන. හරිද? කාට හරි ළමයෙක්ට දැන් ඕක අමතක නම් මොකද්ද කරන්න ඕන? කෙලින්ම වගුවට පෙරලන්න තීරි නෝට් එකේ වගුවෙන් බලන්න ළමයි. රයිට්? T හැඩය විය යුතුයි. දැන් එහෙනම් T හැඩය නිරූපණය වෙන විදිහට අඳිමු. අයඩීන් දාගත්තා, ක්ලෝරීන් මෙහෙම, ක්ලෝරීන් මෙහෙම, T අකුරක් වගේ ලියාගත්තා. එකසර යුගල් දෙක මෙහෙම දාගන්න ඔච්චරයි. මහා දෙයක් නෙමෙයි. රයිට්. ඊළඟට ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියට එමු. පරමාණුවක් වටේ වෙස්ප යුගල් සංඛ්‍යාව 5ක් නම් ඒ පරමාණු වටේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රියානතික ද්විපිරමිඩීය වෙන්න ඕනේ. එහෙනම් ළමයි ඒක ත්‍රියානති ද්විපිරමිඩීය කියලා අපිට ලිවිය හැකියි. පරමාණුවක් වටේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රියානති ද්විපිරමිඩීය නම් මුහුම්කරණය sp3d ලෙස ලිවිය හැකියි. පැහැදිලිද කියපු දේ? සරල දෙයක් තියෙන ළමයි. හරි අපි තවත් උදාහරණ වලට යමු. තමයි පස්වෙනි උදාහරණය බ්‍රෝමීන්ගේ පෙන්ටාෆ්ලුවොරයිඩ් දෙක. මධ්‍ය පරමාණු වෙන්නේ කවුද? බ්‍රෝමීන්. බ්‍රෝමීන් ඉන්නේ 7 වෙනි කාණ්ඩයේ. එහෙනම් බ්‍රෝමීන් තමන්ගේ සංයුතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 7ම බන්ධන හදන්න සහභාගී කරනවා. ෆ්ලුවෝරීන් පරමාණු තියෙනවා 5ක්. එක ෆ්ලුවෝරීන් පරමාණුවකින් එක ඉලෙක්ට්‍රෝනයේ ගානේ ඉලෙක්ට්‍රෝන 5ක් සහභාගී කරනවා බන්ධන හදන්න. ළමයි 7යි 5යි 12යිනේ. එහෙනම්
බ්‍රෝමීන් වටේ මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන 12ක් විය යුතුයි. එහෙනම් මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන 12යිනේ. ඔය ඉලෙක්ට්‍රෝන 12 දෙකෙන් බෙදලා මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් ගණන 6යි කියලා දාගන්න. හරිද? ඊළඟට බ්‍රෝමීන් වටේ සිග්මා බන්ධන ගණන. BR5 නම් ළමයි බ්‍රෝමීන් වටේ සිග්මා බන්ධන ගණන කීයද? 5යි. හරිද? බ්‍රෝමීන් වටේ ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන කොහොමද හොයාගන්නේ ළමයි දැන්? මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් ගණන 6යිනේ. ඔය 6න් අඩු කරන්න 5ක්. 6න් 5ක් ගියාම එකක් ඉතුරුයි. හරිද? දැන් අපි බ්‍රෝමීන් වටේ වෙස්ප යුගල් ගණන ගණනය කරමු. බ්‍රෝමීන් වටේ සිග්මා බන්ධන ගණන 5යි නම් ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන 1යි නම් 5 1යි 6යිනේ. එහෙනම් බ්‍රෝමීන් වටේ මුළු වෙස්ප එකක සංඛ්‍යාව කීයද ළමයි? 6ක් වෙනවා. හරි එහෙනම් පරමාණුවක් වටේ සිග්මා බන්ධන ගණන 5යි නම් ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන 1යි නම් ඒ කියන්නේ සිග්මා බන්ධන 5යි එකසර 1යි නම් හැඩය සමචතුරස්‍ර පිරමිඩිය වෙන්න ඕන ළමයි. එහෙනම් හැඩය සමචතුරස්‍ර පිරමිඩිය විය යුතුයි. දැන් ඔය හැඩේ නිරූපණය වෙන විදිහට අඳින්න පුළුවන්කමකුත් තියෙන්න ඕන. රයිට්? එහෙනම් බ්‍රෝමීන් පරමාණුව මෙතනින් දාගත්තා. හරි. ෆ්ලුෝරීන් පරමාණු 5 මේ විදිහට දාගත්තා. රයිට්. එකසර ඉලෙක්ට්‍රෝන යුගල මෙතනින් ලියාගත්තා. හරි. ළමයි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය මොකක් වෙයිද? යම් පරමාණුවක් වටේ වෙස්ප යුගල් සංඛ්‍යාව 6ක් නම් ඒ පරමාණු වටේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අනිවාර්යෙන්ම අෂ්ටතලීය වෙන්න ඕන. එහෙනම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අෂ්ටතලීය විය යුතුයි. පරමාණුවක් වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අෂ්ටතලීය නම් මුහුම්කරණය sp3d2 විය යුතුයි. පැහැදිලිද කියපු දේ? ළමයි 6 වෙනි උදාහරණය SO3 සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් එක. හරි. හොඳට බලාගන්න ඔක්සිජන් පාර්ශ්වික පරමාණුවක් විදිහට ඉන්න උදාහරණයක්. හරි. දැන් මෙතන මධ්‍ය පරමාණුව වෙන්නේ කවුද? සල්ෆර්නේ. සල්ෆර් ඉන්නේ 6 වෙනි කාණ්ඩය නිසා සල්ෆර් තමන්ගේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 6ම බන්ධන හදන්න සහභාගී කරනවා. ඔක්සිජන් පරමාණු 3ක් ඉන්නවා. එක ඔක්සිජන් පරමාණුවක් ඉලෙක්ට්‍රෝන 2 ගානේ ඔක්සිජන් පරමාණු 3 විසින් දෙවරක් 3 6ක් වෙනවනේ. ඉලෙක්ට්‍රෝන 6ක් බන්ධන හදන්න සහභාගී කරනවා. එහෙනම් සල්ෆර් වලින් ඉලෙක්ට්‍රෝන 6යි ඔක්සිජන් පරමාණු 3න් 6යි 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 සමස්තය කොච්චරක්ද ළමයි? 12යි. එහෙනම් මෙන්න සල්ෆර් වටා මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන. ඔය ඉලෙක්ට්‍රෝන 12 දෙකෙන් බෙදලා මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් ගණන ගමු ළමයි කීයද? 6යි. ඊළඟට මධ්‍ය පරමාණු වටා සිග්මා බන්ධන ගණන. මධ්‍ය පරමාණු වටා සිග්මා බන්ධන වලට ආවොත් ළමයි මේක SO3 වර්ගයේ අණුවක්නේ. සිග්මා බන්ධන සංඛ්‍යාව කිය 3යි. රයිට්. දැන් කරන්න තියෙන්නේ සල්ෆර් වටා ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන ගණනය කිරීමයි. හරිද? ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන ගන්නේ මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් ගණන 6යිනේ. 6න් අඩු කරන්න බන්ධන හදන්න වැය කරලා තියෙන ඉලෙක්ට්‍රෝන යුගල් ගණන. දැන් ළමයි වෙන තැන්වල නම් අපි කරේ කෙලින්ම සිග්මා බන්ධන ගණන අඩු කරපෙකනේ. හැබැයි මෙතන විශේෂත්වයක් තියෙනවා. මොකක්ද ඒ විශේෂත්වය? ඔක්සිජන් ඉන්නවා. හරිද? අපි වෙස්පවාදයේදී උපකල්පනයක් කරා අන්තිමටම පාර්ශ්වික පරමාණු විදිහට ඔක්සිජන් නැත්නම් ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන ලබා ගැනීමේදී එක ඔක්සිජන් පරමාණුවක් බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් වැය කරන බව. හරිද? එක ඔක්සිජන් පරමාණුවක් ඉලෙක්ට්‍රෝන යුගල් කොච්චරක්ද? දෙකක් වැය කරනවා. දැන් මෙතන ඔක්සිජන් පරමාණු 3ක් ඉන්නවනේ. ඒතර එක ඔක්සිජන් පරමාණුවක් ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් වැය කරනවා නම් ඔක්සිජන් පරමාණු 3ම දෙවරක් 3 6ක් වෙනවා ළමයි. එහෙනම් එක ඔක්සිජන් පරමාණුවක් ඉලෙක්ට්‍රෝන යුගල් දෙකයි නම් ඒ වගේ ඔක්සිජන් පරමාණු 3ක් ඉන්නවා දෙවරක් 3 6යි 6න් 6ක් ගියොත් කීයද? බිඳුවයි. රයිට්.
ඔච්චරයි. එහෙනම් ළමයි මධ්‍ය පරමාණුවට වෙස්ප යුගල් කීයද දැන්? සිග්මා බන්ධන 3යි. ඉතිරි එක සර නැහැ. එහෙනම් වෙස්ප යුගල් සංඛ්‍යාව 3යි. හරිද? එහෙනම් පරමාණුවක් වටේ සිග්මා බන්ධන 3ක් විතරක් තියෙනවා. එක සරයක්වත් නැහැ. එහෙනම් ළමයි බන්ධන 3යි එක සර බිඳුවයි නම් ඒ පරමාණු වටේ හැඩය තලීය ත්‍රිකෝණාකාරයි. එහෙනම් SO3 අණුවේ හැඩය තලීය ත්‍රිකෝණාකාර විය යුතුයි. දැන් ළමයි ලුයිස් ව්‍යුහ මතක් කරගෙන SO3 අණුව තලීය ත්‍රිකෝණාකාර ආකාරයෙන් නිරූපණය කරමු. තලීය ත්‍රිකෝණාකාර නම් ඒක මේ විදිහේ විය යුතුයි. ඔක්සිජන් පරමාණු හැම එකේම විධිමත් ආරෝපණ බිඳුවක් වෙලා අෂ්ටකත් සම්පූර්ණ වෙන්න නම් ඒවා ද්විත්ව බන්ධන කරලා ඔක්සිජන් පරමාණු වලට එකසර යුගල් දෙක ගන්න දෙන්න. හරි ඊළඟ දේ ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය මොකක් වේද ළමයි? යම් පරමාණුවක් වටේ වෙස්ප යුගල් සංඛ්‍යාව 3ක් නම් අනිවාර්යෙන්ම ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතියත් තලීය ත්‍රිකෝණාකාර විය යුතුමයි. ආයෙ හිතන්න දෙයක් නැහැ. හරිද? යම් පරමාණුවක් වටේ ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාර නම් හරි ඒ පරමාණුවේ මුහුම්කරණය sp2 විය යුතුයි. පැහැදිලිද කියපු දේ? right? හරි ළමයි ඊළඟ උදාහරණය සල්ෆර් ඩයොක්සයිඩ් SO2. හරි මධ්‍ය පරමාණුව වෙන්නේ සල්ෆර්. එහෙනම් මධ්‍ය සල්ෆර් ඉන්නේ 6 වෙනි කාණ්ඩයනේ. එහෙනම් සල්ෆර් පරමාණුවක් තමන්ගේ සංයුතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 6ම බන්ධන හදන්න වැය කරනවා. ඔක්සිජන් පරමාණු දෙකක් ඉන්නවා. හරිද? එහෙනම් එක ඔක්සිජන් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන දෙක ගානේ ඔක්සිජන් පරමාණු දෙකෙන් දෙවරක් දෙක හතරක්නේ ඉලෙක්ට්‍රෝන හතරක් සහභාගී කරනවා බන්ධන හදන්න. මේක ළමයි උපකල්පනයක්. හොඳට තේරුම් ගන්න. හරි. ඊළඟට සල්ෆර් වටේ මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන ලබා ගන්න කිව්වොත් 6යි 4යි එකතු කරන්න 10යි කියලා දාන්න. හරිද? එහෙනම් ඔය ඉලෙක්ට්‍රෝන 10 දෙකෙන් බෙදලා සල්ෆර් වටේ මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් ගණන 5යි කියලා දාගන්න. හරිද? ඊළඟට සල්ෆර් වටා සිග්මා බන්ධන කීයක් තියෙනවද ළමයි? මේක SO2 වර්ගයට අයිති නිසා සල්ෆර් වටා සිග්මා බන්ධන සංඛ්‍යාව කීයද? 2යි. ඊළඟට සල්ෆර් වටා ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන ලබා ගත යුතුයි. අපි ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන ලබා ගන්නේ මුළු ඉලෙක්ට්‍රෝන යුගල් ගණනින් බන්ධන හදන්න වැය කරපු ඉලෙක්ට්‍රෝන යුගල් ගණන අඩු කරන්න. මෙතන තියෙන විශේෂත්වය ඔක්සිජන් ඉන්න එක. වෙන තැනක් වගේ නෙමෙයි. අපි උපකල්පනය කරනවා හරිද? ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන ලබා ගැනීමේදී ඔක්සිජන් පරමාණු පාර්ශ්වික පරමාණු විදිහට හිටියොත් හරි එක ඔක්සිජන් පරමාණුවක් විසින් බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් වැය කරනවා කියලා. දැන් මෙතන ඔක්සිජන් පරමාණු කීයක් ඉන්නවද? දෙකක් ඉන්නවා. එහෙනම් එක ඔක්සිජන් පරමාණුවක් විසින් යුගල් දෙකක් වැය කරනවා නම් ඔක්සිජන් පරමාණු දෙක විසින් දෙවරක් දෙක හතරයිනේ. හරිද? ඔක්සිජන් පරමාණු දෙක විසින් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් හතරක් වැය කරනවා බන්ධන හදන්න. එහෙනම් 5න් 4ක් අඩු කරපුවම කීයක් ඉතුරුද? එකක් ඉතුරුයි. හරිද? එහෙනම් සල්ෆර් වටා සිග්මා බන්ධන 2යි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 1යි. 2 1යි 3යිනේ. එහෙනම් සල්ෆර් වටා වෙස්ප යුගල් සංඛ්‍යාව කීයද ළමයි? 3යි. right? හරි එහෙනම් පරමාණුවක් වටේ බන්ධන 2යි එකසර 1යි. සිග්මා බන්ධන 2යි එකසර 1යි නම් හැඩය කෝණික විය යුතුය. හරිද? right. එහෙනම් හැඩය කෝණික විය යුතුය. එහෙනම් කෝණික ආකාරයෙන් දාගන්න මෙන්න සල්ෆර්ගේ එකසර යුගල විධිමත් ආරෝපණ බිඳුවක් කරන්න මේවා ඩබල් බොන්ඩ්ස් වලින් තියන්න ඔක්සිජන්ට එකසර යුගල් දෙක බැගින් දෙන්න. ඔන්න හැඩය කෝණිකයි. ළමයි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය මොකක් වේද? යම් පරමාණුවක් වටේ වෙස්ප යුගල් සංඛ්‍යාව 3ක් නම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අනිවාර්යෙන්ම තලීය ත්‍රිකෝණාකාර විය යුතුයි. හරිද? එහෙනම් යම් පරමාණුවක ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාර නම් එහි මුහුම්කරණය
sp2 විය යුතුය. පැහැදිලිද කියපු දේ? හරි ළමයි 8 වෙනි උදාහරණය ෆොස්ෆේට් ආයනය PO4 3-. මෙතන විශේෂත්වය මේක ඇනායනයක්. හරිද? හරි. ඔක්කොටම කලින් කියන්නේ මට ෆොස්ෆේට් වල කවුද මධ්‍ය පරමාණු වෙන්න ඕන? ෆොස්ෆරස්. හරිද? මධ්‍ය පරමාණුව ෆොස්ෆරස් නම් ෆොස්ෆරස් ඉන්නේ 5 වෙනි කාණ්ඩේ නම් ෆොස්ෆරස් පරමාණුවක් තමන්ගේ සංයුතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 5ම බන්ධන හදන්න වැය කරනවා. ඊළඟට ඔක්සිජන් පරමාණු 4ක් තියෙනවා. අපි උපකල්පනය කරනවා ඔක්සිජන් පරමාණු පාර්ශික පරමාණු විදිහට ඉන්නකොට එක ඔක්සිජන් පරමාණුවක් බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන 2ක් වැය කරනවා. දෙකක් සහභාගී කරනවා. එතකොට ළමයි ඔක්සිජන් පරමාණුවක් ඉලෙක්ට්‍රෝන 2ක් සහභාගී කරනවා නම් ඒ වගේ පරමාණු 4ක් තියෙනවා නම් හරිද? එතනින් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද ළමයි? 8ක් වෙනවා. දෙවරක් 4. හරිද? රයිට්. තව වැදගත්ම දෙයක් තියෙනවා. මේක ළමයි PO4 3- කියන ඇනායනය. 3- නම් ඒ කියන්නේ පිටින් ඉලෙක්ට්‍රෝන 3ක් අරගෙන තියෙනවානේ. එහෙනම් ළමයි මේ ඍණ 3ක ආරෝපණය නිසා හරිද මුළු සංයුතා ඉලෙක්ට්‍රෝන ගණන ලබා ගන්න නම් ඉලෙක්ට්‍රෝන 3ක් එකතු කරන්න ඕන. එහෙනම් ෆොස්ෆරස් ගෙන් 5යි ඔක්සිජන් පරමාණු 4ෙන් 8යි 5යි 8යි 5යි ළමයි 13යිනේ 13යි ඍණ 3ක ආරෝපණය නිසා මෙතනින් ළමයි ඉලෙක්ට්‍රෝන 3ක් සෙට් වෙනවා. එහෙනම් 5යි 8යි 5යි 13යි 13යි මේ 3යි 16යි. එහෙනම් ෆොස්ෆරස් වටා මුළු සංයුතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද? 16යි. හරිද? ඊළඟට ඔය ඉලෙක්ට්‍රෝන 16 කියන එක දෙකෙන් බෙදලා ෆොස්ෆරස් වටා මුළු සංයුතා ඉලෙක්ට්‍රෝන යුගල් ගණන ගන්න 16 දෙකෙන් බෙදුවොත් කීයද? 8යි. හරිද? ළමයි. එහෙනම් මධ්‍ය පරමාණු වටා සිග්මා බන්ධන සංඛ්‍යාව කීයද දැන්? මේක PO4 අණු අයනයක්නේ. PO4 නම් ෆොස්ෆරස් වටේ සිග්මා බන්ධන සංඛ්‍යාව කීයද? 4යි. ඊළඟට ෆොස්ෆරස් වටා ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණනය කළ යුතුයි. කොහොමද ළමයි ඉතිරි එකසර ගණනය කරන්නේ? ඉතිරි එකසර ගණනය කරන්න නම් ෆොස්ෆරස් වටා තියෙන මුළු ඉලෙක්ට්‍රෝන යුගල් ගණනින් අඩු කරන්න බන්ධන හදන්න වැය කරපු ඉලෙක්ට්‍රෝන ගණන. දැන් මෙතන තියෙන විශේෂත්වය ඔක්සිජන් ඉන්නේ. අපි උපකල්පනය කරා වෙස්පවාදයේදී අන්තිමට ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන ලබා ගැනීමේදී ෆොස්ෆරස් පරමාණු ඔක්සිජන් පරමාණුවක් හරි ඔක්සිජන් පරමාණුවක් පාර්ශික පරමාණුවක් විදිහට ඉන්නවා නම් එක ඔක්සිජන් පරමාණුවක් බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන යුගල් 2ක් වැය කරනවා. හරිද? එහෙනම් එක ඔක්සිජන් පරමාණුවක් ඉලෙක්ට්‍රෝන යුගල් 2ක් වැය කරනවා නම් ඔක්සිජන් පරමාණු 4ක් ඉද්දී දෙවරක් 4 ළමයි 8ක් වැය වෙන්න එපා. එහෙනම් මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් ගණන 8යි. ඔක්සිජන් පරමාණු 4 වැය කරපු ඉලෙක්ට්‍රෝන යුගල් ගණනත් 8යි. 8න් 8ක් ගියාම කීයද? 0යි. හරි ළමයි. සිග්මා බන්ධන 4යි එකසර 0යි නම් ෆොස්ෆරස් වටා වෙස්ප යුගල් සංඛ්‍යාව කීයද? 4යි 0යි 4ක් වෙන්න ඕන. රයිට්. දැන් ලේසි වැඩේ. හරි. පරමාණුවක් වටේ සිග්මා බන්ධන 4යි එකසර 0යි නම් ඒ පරමාණු වටා හැඩය අනිවාර්යෙන්ම චතුස්තලීය වෙන්න ඕන. හරිද? රයිට්. එහෙනම් හැඩය චතුස්තලීය විය යුතුයි. දැන් එහෙනම් චතුස්තලීය ආකාරය නිරූපණය වෙන විදිහට ෆොස්ෆේට් අයනය අපි අඳිමු. PO4 3- නම් ළමයි ඔය ඍණ 3ක ආරෝපණය ඔක්සිජන් පරමාණු 3ක් මත තියන්න ඒ ඔක්සිජන් පරමාණු තනි බන්ධන වලින් සම්බන්ධ කරන්න එක ඔක්සිජන් පරමාණුවක බන්ධනය ඩබල් බොන්ඩ් කරන්න. ඔන්න ෆොස්ෆේට් අයනය. හරිද? රයිට්. අනිත් කතාව. ෆොස්ෆරස් වටේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය මොකක් වේද ළමයි? යම් පරමාණුවක් වටේ වෙස්ප යුගල් සංඛ්‍යාව 4ක් නම් ඒ පරමාණු වටේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අනිවාර්යෙන්ම චතුස්තලීය විය යුතුමයි. යම් පරමාණුවක ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය නම් මුහුම්කරණය sp3 විය යුතුමයි. එහෙනම් ළමයි මෙන්න මුහුම්කරණය. පැහැදිලිද කියපු දේ? හරි ළමයි ඊළඟ උදාහරණය NO2+ නයිට්‍රෝනියම් අයනය.
හරිද? හරි. මෙතන මධ්‍ය පරමාණු වෙන්නේ කවුද? නයිට්‍රජන්. එහෙනම් නයිට්‍රජන් ඉන්නේ පස්වෙනි කාණ්ඩය නිසා නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන 5ක් බන්ධන හදන්න වැය කරන්න ඕන. ඔක්සිජන් පරමාණු දෙකක් ඉන්නවා. එක ඔක්සිජන් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන දෙක ගානේ දෙවරක් දෙක හතරක් සහභාගී කරනවා බන්ධන හදන්න. ඊළඟට ළමයි මේක NO2+ නේ. ධන එකක ආරෝපණයක් තියෙනවා. ධන එකයි කියලා කියන්නේ සංයුජතා කවචවල තිබුණු එක ඉලෙක්ට්‍රෝනයක් අයින් කළා. එහෙනම් ධන එකක ආරෝපණය නිසා එක ඉලෙක්ට්‍රෝනයක් අඩු කළ යුතුයි. එහෙනම් 5යි 4යි 9යි 9න් එකක් අඩු කරපුවාම 8ක් වෙනවා. හරිද? රයිට්. එහෙනම් නයිට්‍රජන් වටා මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන කීයද? 8යි. මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන 8යි නම් ඔය 8 දෙකෙන් බෙදන්න. එහෙනම් නයිට්‍රජන් වටා මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 4ක් වෙනවා. රයිට්. නයිට්‍රජන් වටා සිග්මා බන්ධන කීයද ළමයි? NO2 වර්ගයට අයිති නිසා NO2 නේ. සිග්මා බන්ධන සංඛ්‍යාව කීයද? 2යි. හරිද? නයිට්‍රජන් වටේ ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් කොහොමද දැන් ගණනය කරන්නේ? මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල සංඛ්‍යාව 4යි. ඔක්සිජන් විසින් බන්ධන හදන්න වැය කරපු ඉලෙක්ට්‍රෝන යුගල් ගණන අඩු කරමු. අපි උපකල්පනය කරනවා ඔක්සිජන් පරමාණුවක් බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් වැය කරනවා කියලා. එහෙනම් ඔක්සිජන් පරමාණුවක් ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් වැය කරනවා නම් ඔක්සිජන් පරමාණු දෙකක් ඉන්න නිසා දෙවරක් දෙක 4යි 4න් 4ක් ගියොත් 0යි. හරිද? රයිට්. එහෙනම් ඔන්න නයිට්‍රජන් වටේ සිග්මා බන්ධන 2යි ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 0යි 2යි 0යි නම් ළමයි සමස්තය කීයද වෙන්නේ? 2යි. එහෙනම් නයිට්‍රජන් වටා වෙස්ප යුගල් සංඛ්‍යාවත් 2යි. හරි. දැන් මට මෙන්න මේක කියන්න. නයිට්‍රජන් වටේ සිග්මා බන්ධන 2යි එකසර 0යි නම් හරිද? බන්ධන 2යි එකසර 0යි කියලා කියන්නේ හැඩය රේඛීය වෙන්න ඕන. එහෙනම් නයිට්‍රජන් වටා හැඩය රේඛීය විය යුතුයි. දැන් එහෙනම් රේඛීය හැඩය නිරූපණය වන ආකාරයෙන් සහ ලුවිස් ව්‍යුහ මතක් කරගෙන NO2 සඳහා ගැලපෙන ව්‍යුහය අපි අඳුමු ළමයි. එහෙනම් මෙන්න රේඛීය ආකාරය ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණය බිඳුවක් කරන්න ඩබල් බොන්ඩ් කරලා එකසර යුගල් දෙකක් දැම්මා. මෙතෙන්ට දාන එකක විධිමත් ආරෝපණය. ඔච්චරයි කතාව ළමයි. දැන් බලන්න මෙතන එක සිග්මා බන්ධනයයි මෙතන එක සිග්මා බන්ධනයයි දෙපැත්තේ සිග්මා බන්ධන දෙකයි. ඕකයි උනේ. රයිට්. හරි ළමයි. පරමාණුවක් වටේ වෙස්ප යුගල් දෙකක් විතරක් තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන යුගලත් අනිවාර්යෙන්ම රේඛීය වෙන්න ඕන. එහෙනම් ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතියත් අනිවාර්යෙන්ම රේඛීය විය යුතුමයි. පරමාණුවක් වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය රේඛීය නම් මුහුම්කරණය අනිවාර්යෙන්ම sp විය යුතුමයි. පැහැදිලිද කියපු දේ? රයිට්. හරි ළමයි 10 වෙනි උදාහරණය නයිට්‍රේට් අයනය NO3 මධ්‍ය පරමාණු ඉන්නේ කවුද? නයිට්‍රජන්. නයිට්‍රජන් ඉන්නේ පස්වෙනි කාණ්ඩය නිසා එයා ඉලෙක්ට්‍රෝන 5ක් බන්ධන හදන්න වැය කරනවා. ඔක්සිජන් පරමාණු 3ක් ඉන්නවා. එක ඔක්සිජන් පරමාණුවක් ඉලෙක්ට්‍රෝන 2 ගානේ දෙවරක් 3 6ක් සහභාගී කරනවා. ඊළඟට ඍණ එකක ආරෝපණයක් තියෙනවා. ඍණ 1යි කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් පිටින් ගත්තා කියන එකනේ. ඒ නිසා මෙතෙන්ට එකතු කරන්න එක ඉලෙක්ට්‍රෝනයක්. එහෙනම් ළමයි 5යි 6යි 11යි 11යි 1යි මේකයි ළමයි සමස්ත සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන 12ක් වෙනවා. එහෙනම් ඔය ඉලෙක්ට්‍රෝන 12 දෙකෙන් බෙදලා මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් ගණන 6යි කියලා ගන්න. පැහැදිලිද? දැන් අපි නයිට්‍රජන් වටා සිග්මා බන්ධන කීයද කියලා අඳුනගමු ළමයි. NO3 නම් නයිට්‍රජන් වටා සිග්මා බන්ධන සංඛ්‍යාව කීයද? 3යි. හරිද? ඊළඟට නයිට්‍රජන් වටා ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන. ළමයි මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් ගණන 6යි. ඔය 6න් අඩු කරන්න ඔක්සිජන් බන්ධන හදන්න වැය කරලා තියෙන ඉලෙක්ට්‍රෝන යුගල් ගණන. ඔක්සිජන් පරමාණු 3ක් ඉන්නවා. අපි උපකල්පනය කරනවා එක ඔක්සිජන් පරමාණුවක් බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් වැය කරනවා. ඒ වගේ 3ක් ඉන්නවා. දෙවරක් 3 6ක්නේ. එහෙනම් ළමයි 6න් 6ක් ගියොත් කීයද වෙන්නේ? 0යි. එහෙනම් නයිට්‍රජන් වටා ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 0යි.
රයිට් ළමයි. නයිට්‍රජන් වටා සිග්මා බන්ධන 3යි. ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 0යි. 3යි 0යි නම් නයිට්‍රජන් වටා මුළු වෙස්ප යුගල් සංඛ්‍යාවත් 3යි. හරි. දැන් එහෙනම් මට කියන්න පරමාණුවක් වටේ සිග්මා බන්ධන 3යි එකසර 0යි. එහෙනම් සිග්මා බන්ධන 3යි එකසර 0යි නම් නයිට්‍රජන් වටා හැඩය අනිවාර්යයෙන්ම තලීය ත්‍රිකෝණාකාර වෙන්න ඕනේ. එහෙනම් හැඩය තලීය ත්‍රිකෝණාකාර විය යුතුයි. හරිද? ඊළඟට අපි ඔය හැඩය අඳිමු ළමයි දැන්. දැන් ලුයිස් ස්ට්‍රක්චර්ස් මතක් කරගන්න. හරි. මෙතන එක නයිට්‍රජන් ඔක්සිජන් බොන්ඩ් එකක් ඩබල් බොන්ඩ් කරන්න අනෙක් ඔක්සිජන් පරමාණු මේ විදිහට තලී ත්‍රිකෝණාකාර හැඩය එන විදිහට අඳින්න. ඒ ඔක්සිජන් පරමාණු තනි බන්ධන විදිහට තියන්න. හරිද? මෙතන විධිමත් ආරෝපණය ධන 1යි. හරි. ඊළඟ දේ. පරමාණුවක් වටේ වෙස්ප යුගල් සංඛ්‍යාව 3ක් නම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අනිවාර්යෙන්ම තලී ත්‍රිකෝණාකාර විය යුතුයි. එහෙනම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාර විය යුතුයි. හරිද? පරමාණුවක ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාර වෙනවා නම් මුහුම් කරණය අනිවාර්යෙන්ම ළමයි sp2 විය යුතුමයි. පැහැදිලිද කියපු දේ? හරි ළමයි 11 වෙනි උදාහරණය IOF3. ළමයි මෙතන මධ්‍ය පරමාණුව වෙන්න ඕන අයඩීන්. ආයේගේ සැකයක් නැත. අයඩීන් ඉන්නේ 7 වෙනි කාණ්ඩය නිසා අයඩීන් තමගේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 7ම බන්ධන හදන්න සහභාගී කරනවා. ඔක්සිජන් පරමාණු එකක් තියෙනවා. එහෙනම් ඒ ඔක්සිජන් පරමාණුව විසින් ඉලෙක්ට්‍රෝන දෙකක් සහභාගී කරනවා බන්ධන හදන්න. ෆ්ලුෝරීන් පරමාණු 3ක් තියෙනවා. ළමයි ෆ්ලුෝරීන් පරමාණු 3ක් තියෙනවා නම් එක ෆ්ලුෝරීන් පරමාණුවකින් එක ඉලෙක්ට්‍රෝනය ගානේ ඉලෙක්ට්‍රෝන 3ක් සහභාගී කරනවා බන්ධන හදන්න. රයිට්. එහෙනම් දැන් අපි මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන කවුන්ට් කරමු. 7යි 3යි 10යි 10යි මේ දෙකයි 12යි. හරිද? ඔය සංයුජතා ඉලෙක්ට්‍රෝන 12 දෙකෙන් බෙදලා මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් ගණන ගමු. යුගල් ගණන කීයද ළමයි? 6යි. 12 දෙකෙන් බෙදලා. ඊළඟට මධ්‍ය අයඩීන් වටා සිග්මා බන්ධන ගණන කීයද ළමයි? ඔක්සිජන්ට එක සිග්මා බන්ධනයක් දෙන්න. ෆ්ලෝරින් පරමාණු 3ට තව සිග්මා බන්ධන 3ක් දෙන්න. එහෙනම් අයඩීන් වටා මුළු සිග්මා බන්ධන සංඛ්‍යාව කීයද ළමයි? හරියටම 4ක් වෙනවා. ඊළඟට අයඩීන් වටා ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන දැන් ගණනය කරමු. එහෙනම් අපි කළ යුතු දේ තමයි මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන යුගල් ගණන 6යිනේ. ඒ 6න් අඩු කරන්න ඔක්සිජන් පරමාණුවක් බන්ධන හදන්න එක ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් වැය කරනවා. හරිද? මෙතන මේ දෙකක් ආවේ ඔක්සිජන්ට. ඊළඟට ෆ්ලුෝරීන් පරමාණු 3 ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් වැය කරනවා. හරිද? එහෙනම් 6න් අඩු කරන්න දැන් 5ක් 6න් 5ක් ගියාම කීයද ළමයි? 1යි. හරිද? එහෙනම් මෙන්න ඊළඟ දේ. අයඩීන් වටා සිග්මා බන්ධන ගණන 4යි. ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන 1යි. 4 1යි 5යි නම් අයඩීන් වටා මුළු වෙස්ප යුගල් සංඛ්‍යාව ළමයි දැන් කීයද? 5ක් වෙනවා. පැහැදිලිද? එහෙනම් මෙන්න අයඩීන් වටා මුළු වෙස්ප යුගල් ගණන. හරිද? දැන් අපි අයඩීන් වටා හැඩයත් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියත් අපෝහණය කරමු. ළමයි පරමාණුවක් වටේ සිග්මා බන්ධන 4ක් වෙලා ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන එකක් නම් සිග්මා බන්ධන 4යි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් එකක් නම් හැඩය සීසෝ විය යුතුයි. හරිද? එහෙනම් සීසෝ හැඩය නිරූපණය වෙන ආකාරයෙන් දැන් අපි මේක අඳිමු ළමයි. එහෙනම් අයඩීන්ව මෙතනින් දාගන්න. එක ෆ්ලුෝරීන් පරමාණුවක් මෙතනින්, එක ඔක්සිජන් පරමාණුවක් මෙතනින්, තව ෆ්ලෝරින් පරමාණුවක් මෙතන, තව ෆ්ලෝරින් පරමාණුවක් මෙතන. අයඩීන් ගාවට එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් දෙන්න. ඔන්න IOF3 වල
හැඩය. රයිට්. හරි. ඊළඟට ළමයි ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතියට එමු. අයඩීන් වටා මුළු වෙස්ප යුගල් සංඛ්‍යා 5යිනේ. යම්කිසි පරමාණුවක් වටේ වෙස්ප යුගල් ගණන 5ක් වේ නම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රියානති ද්විපිරමිඩීය විය යුතුයි. හරිද? යම් පරමාණුවක ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රියානති ද්විපිරමිඩීය නම් මුහුම්කරණය sp3d විය යුතුයි. පැහැදිලිද කියපු දේ? රයිට්. මෙතනදී ළමයි මේ අණුවේදී මේ කරපු දේ හොඳින් අවබෝධ කරගන්න. IOF3 කියලා දුන්නාම අයඩීන් මධ්‍ය පරමාණුව නිසා අයඩීන් 7 වෙනි කාණ්ඩයේ ඉන්න නිසා අයඩීන් පරමාණුවක් විසින් හරි තමගේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 7ම බන්ධන හදන්න වැය කරනවා කියලා උපකල්පනය කරා. ඔක්සිජන් පරමාණුවක් ඉලෙක්ට්‍රෝන 2ක් දෙනවා කියලා උපකල්පනය කරා. ෆ්ලුෝරින් පරමාණුවක් එක ගානේ ෆ්ලුෝරින් පරමාණු 3 විසින් ඉලෙක්ට්‍රෝන 3ක් දෙනවා කියලා ගත්තා. ඊට පස්සේ 7යි 3යි 10යි 10යි 2යි 12යි කියලා කවුන්ට් එක ගත්තා. 12 දෙකෙන් බෙදලා 6යි කියලා මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් ගණන ගත්තා. ඊට පස්සේ සිග්මා බන්ධන ගණනට එන ළමයි. IOF3 නම් අයඩීන් සහ ඔක්සිජන් අතර එක සිග්මා බන්ධනයක් තියෙන්න ඕන. සහ ෆ්ලුෝරින් පරමාණු 3ට තව සිග්මා බන්ධන 3ක් යන්න ඕන. එහෙනම් ඔක්සිජන්ට එක සිග්මා බන්ධනයයි ෆ්ලුෝරින් පරමාණු 3ට තව සිග්මා බන්ධන 3යි. එහෙනම් ළමයි සිග්මා බන්ධන සංඛ්‍යාව කීයද? 4යි. ඊළඟට ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන ගද්දී මුළු ඉලෙක්ට්‍රෝන යුගල් ගණනින් අඩු කරන්න ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන යුගල් 2ක් වැය කරනවා කියලා උපකල්පනය කරා. හරිද? ෆ්ලුෝරින් පරමාණු 3 ගත්තාම එක ෆ්ලුෝරින් පරමාණුවක් එක් ඉලෙක්ට්‍රෝන යුගලක් බැගින් ෆ්ලුෝරින් පරමාණු 3ම යුගල් 3ක් ගත්තා. එහෙනම් ළමයි 3යි 2යි කීයද? 5යි. 6න් 5ක් ගියාම කීයද? 1යි. රයිට්. හරි. එහෙනම් ළමයි 4යි 1යි 5ක් නම් මෙන්න අයඩීන් වටා වෙස්ප යුගල් 5. මෙන්න මේ 3ට ආවට පස්සේ ළමයි ඉතුරු ටික ගන්න එක මහා දෙයක් නෙමෙයි. දැන් තේරෙන්න ඕන ඔයගොල්ලන්ට මේ වෙද්දී අර අපි කලින් වීඩියෝ එකේදී අණු පරමාණු වටා හැඩයන් අපෝහණය කිරීම හා සම්බන්ධ වගුවක් හැදුවනේ. ඔය වගුව සුපිරියට මතක තියෙන්න ඕන. හරිද? ආයේ කිසිදු සමාවක් නැහැ. ඒ වගුව හොඳට මතක තියෙන්න ඕන. පැටලෙන්න බෑ ළමයි. හරිද? ඒකට ඉතින් වෙන විකල්ප නැහැ. කටපාඩම් කරන්න යන්න එපා ළමයි. චූටි කාලේ මේ චක්‍රේ කටපාඩම් කරේ. ඒ වගේ කටපාඩම් කරන්න යන්න එපා. මේ විදිහට අණු වල හැඩ අඳින්න ඕගොල්ලෝ තනියම ඒ පැටලෙන වැරදෙන හැම තැනකම වගුව පෙරලලා බලන්න. ඒතර ඔයගොල්ලන්ට නිකම් ওই ටික මතක හිටිනවා. පැහැදිලිද කියපු දේ? රයිට්? හරි. අපි එහෙනම් තවත් උදාහරණ වලට යමු. හරි. ඊළඟ උදාහරණය IF41+. මධ්‍ය පරමාණුවේ ඉන්නේ අයඩීන් නේ. අයඩීන් ඉන්නේ 7 වෙනි කාණ්ඩය නිසා එයා ඉලෙක්ට්‍රෝන 7ක් බන්ධන හදන්න සහභාගී කරනවා. ෆ්ලුෝරින් පරමාණු 4ට එන්න. එක ෆ්ලුෝරින් පරමාණුවක් එක ඉලෙක්ට්‍රෝනය ගානේ ෆ්ලුෝරින් පරමාණු 4 ඉලෙක්ට්‍රෝන 4ක් වැය කරනවා බන්ධන හදන්න. ඊළඟට ධන එකක ආරෝපණයක් තියෙනවා. ධන 1යි කියලා කියන්නේ එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරලානේ. එහෙනම් ළමයි ඉලෙක්ට්‍රෝන එකක් අඩු කරන්න. එහෙනම් 7යි 4යි කියන්නේ 11යි. 11න් එකක් ගියාම කීයද ළමයි? 12යි. එහෙනම් මෙන්න අයඩීන් වටා පවතින මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන. එහෙනම් ඔය ඉලෙක්ට්‍රෝන 12 කියන එක දෙකෙන් බෙදන්න 12 දෙකෙන් බෙදපුවාම කීයද? 6යි. එහෙනම් මෙන්න මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් ගණන කීයද? 6යි. ඊළඟට අයඩීන් වටා සිග්මා බන්ධන ගණන කීයද ළමයි? මේක IF4. අයඩීන් වටා සිග්මා බන්ධන වලට આવතින් IF4 අයනයක් නිසා සිග්මා බන්ධන සංඛ්‍යාව 4යි. ඊළඟට මධ්‍ය අයඩීන් වටා ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව ගණනය කරමු. මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 6යි. 6න් අඩු කරන්න සිග්මා බන්ධන සංඛ්‍යාව සිග්මා බන්ධන 4යි. දැන් මෙතන ඔක්සිජන් නැහැ නේ. නිසා කිසි කරදරයක් නැහැ. මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් ගණනින් බය නැතුව සිග්මා බන්ධන ගණන අඩු කරන්න. එහෙනම් 6න් 4ක් ගියාම කීයද ළමයි? 2යි.
රයිට්. එහෙනම් අයඩීන් වටා සිග්මා බන්ධන 4යි ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 2යි 4යි 2යි 6ක් වෙනවා. එහෙනම් අයඩීන් වටා මුළු වෙස්ප යුගල් සංඛ්‍යාව 6ක් වෙනවා. දැන් අපිට පුළුවන් අයඩීන් වටා හැඩය, ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය සහ මුහුම්කරණය අපෝහණය කරන්න. ළමයි පරමාණුවක් වටේ සිග්මා බන්ධන 4යි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2යි නම් හැඩය තලීය සමචතුරස්‍රාකාර වෙන්න ඕන. නැත්නම් සමචතුරස්‍ර තලීය කියලාත් කියනවා. එහෙනම් හැඩය තලීය සමචතුරස්‍රාකාර විය යුතුයි. ඊළඟ දේ තමයි ළමයි මේ හැඩය නිරූපණය වෙන විදිහට අඳින එක. එහෙනම් අයඩීන්ව මෙහෙම දාගත්තා. සමචතුරස්‍රය නිරූපණය වෙන විදිහට මෙහෙම දාගත්තා. මෙතනින් ෆ්ලෝරින් පරමාණු ටික දාගත්තා. මෙතනින් එකසර යුගල් දෙකක් දාන්න. මෙතන ධන එකක විධිමත් ආරෝපණය තියෙන්නේ අයඩීන් ගාව. පැහැදිලිද? රයිට්. දැන් ළමයි අපි අයඩීන් වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියට එමු. යම් පරමාණුවක් වටා වෙස්ප යුගල් සංඛ්‍යාව 6ක් නම් වෙස්ප යුගල් සංඛ්‍යාව 6ක් නම් ඒ පරමාණු වටේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අෂ්ටතලීය වෙන්න ඕනේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අෂ්ටතලීය විය යුතුයි. පරමාණුවක් වටේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අෂ්ටතලීය නම් මුහුම්කරණය sp3d2 විය යුතුයි. පැහැදිලිද කියපු දේ? හරි. ළමයි ඊළඟ උදාහරණය POCl3. මධ්‍ය පරමාණුව වෙන්නේ ෆොස්ෆරස්. එහෙනම් ෆොස්ෆරස් ඉන්නේ පස්වෙනි කාණ්ඩයනේ. එහෙනම් ෆොස්ෆරස් තමන්ගේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 5ම බන්ධන හදන සහභාගී කරනවා. ඔක්සිජන් පරමාණු එකක් තියෙනවා. එහෙනම් ඔක්සිජන් පරමාණුවක් විසින් ඉලෙක්ට්‍රෝන දෙකක් සහභාගී කරනවා. ක්ලෝරීන් පරමාණු 3ක් තියෙනවා. එහෙනම් එක ක්ලෝරීන් පරමාණුවකින් එක ගානේ ක්ලෝරීන් පරමාණු 3න් ඉලෙක්ට්‍රෝන 3ක් සහභාගී කරනවා බන්ධන හදන්න. එහෙනම් මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන දැන් කවුන්ට් කරමු. 5යි 2යි 7යි 7යි 3යි සමස්තය ළමයි කොච්චරක්ද? 10ක් වෙනවා. හරිද? එහෙනම් ඔය 10 දෙකෙන් බෙදලා මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් ගණන 5යි කියලා ගන්න. හරිද? ළමයි මධ්‍ය පරමාණු වටා සිග්මා බන්ධන ගණන කීයද? ෆොස්ෆරස් ඔක්සිජන්ට එක සිග්මා බන්ධනයක් දෙන්න ඕන. හරිද? ඒතර එකයිනේ. ෆොස්ෆරස් ක්ලෝරීන් පරමාණු 3ට තව සිග්මා බන්ධන 3ක් දෙන්න ඕන. එහෙනම් ඔක්සිජන්ට එක සිග්මා බන්ධනයයි ක්ලෝරීන් පරමාණු 3ට සිග්මා බන්ධන 3යි. එහෙනම් ෆොස්ෆරස් වටා තියෙන මුළු සිග්මා බන්ධන සංඛ්‍යාව කීයද? 4යි. හරි. දැන් අපි ෆොස්ෆරස් වටා ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන හොයමු. මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් ගණන 5යි. 5න් අඩු කරන්න ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් වැය කරන බව අපි උපකල්පනය කරනවා. ක්ලෝරීන් පරමාණු 3 ඉලෙක්ට්‍රෝන යුගල් හරිද 3ක් වැය කරනවා. එහෙනම් ළමයි දැන් 5න් අඩු කරන්න වෙන්නේ 3යි 2යි 5ක්නේ. 5න් 5ක් ගියාම කීයද? 0යි. රයිට්. එහෙනම් ෆොස්ෆරස් වටා සිග්මා බන්ධන 4යි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 0යි 4යි 0යි කියලා කියන්නේ 4යින් එකතු කරොත්. රයිට්. දැන් අපිට පුළුවන් ෆොස්ෆරස් වටා හැඩයට ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියට සහ මුහුම්කරණයට යන්න. පරමාණුවක් වටා සිග්මා බන්ධන 4යි ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 0යි නම් 4යි 0ක් වෙද්දී හරි හැඩය චතුස්තලීය විය යුතුයි. හරිද? ඔය චතුස්තලීය ව්‍යුහය අපි අඳිමු දැන්. මෙතනින් ඩබල් බොන්ඩ් එක දාගන්න. ක්ලෝරීන් පරමාණු 3 මේ විදිහට චතුස්තලීය ආකාරයෙන් ඇදලා දාන්න. ඔච්චරයි කතාව. හරි ඊළඟට ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය මොකක් වේද ළමයි? පරමාණුවක් වටේ වෙස්ප යුගල් සංඛ්‍යාව 4ක් නම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියත් චතුස්තලීය විය යුතුමයි. එනම් පරමාණුවක් වටේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය නම් මුහුම්කරණය අනිවාර්යෙන්ම sp3 විය යුතුමයි. පැහැදිලිද කියපු දේ? රයිට්? හරි. ඊළඟ උදාහරණය ක්ලෝරේට් අයනය ClO4 1-. ළමයි
මධ්‍ය පරමාණු වෙන්නේ ක්ලෝරීන්. හරිද? එහෙනම් ක්ලෝරීන් ඉන්නේ 7 වෙනි කාණ්ඩයේනේ. ක්ලෝරීන් තමගේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 7ම සහභාගී කරනවා බන්ධන හදන්න. ඊළඟට ඔක්සිජන් පරමාණු 4ක් තියෙනවා. එක ඔක්සිජන් පරමාණුවක් විසින් ඉලෙක්ට්‍රෝන 2යි දෙවරක් 4 8යි. හරිද? 8යි 7යි 15යි. ළමයි මෙතන ඍණ එකක ආරෝපණයක් තියෙනවානේ. ඍණ එකක ආරෝපණයක් තියෙනවා කියන්නේ පිටින් ඉලෙක්ට්‍රෝන එකක් අරගෙන තියෙනවා. එහෙනම් මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන ලබා ගන්න එක ඉලෙක්ට්‍රෝනයක් එකතු කරන්න. එහෙනම් 8යි 7යි 15යි 15යි 1යි 16යි මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 16යි. දැන් කරන්න තියෙන්නේ ඔය ඉලෙක්ට්‍රෝන 16 බෙදන්න දෙකෙන්. ඉලෙක්ට්‍රෝන 16 දෙකෙන් බෙදපුවම ළමයි 8ක් සෙට් වෙනවනේ. එහෙනම් ක්ලෝරීන් පරමාණුවට මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් ගණන කීයද? 8යි. ළමයි සිග්ම බන්ධන කීයද? ClO4 නම් ක්ලෝරීන් වටේ සිග්ම බන්ධන සංඛ්‍යාව 4යි. හරිද? ඊළඟට ක්ලෝරීන් වටේ ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන දැන් අපි හොයමු. ක්ලෝරීන් වටේ මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් ගණන 8යිනේ. 8න් අඩු කරන්න ඔක්සිජන් පරමාණු 4 බන්ධන හදන්න වැය කරලා තියෙන ඉලෙක්ට්‍රෝන යුගල් ගණන. අපි උපකල්පනය කරනවා එක ඔක්සිජන් පරමාණුවක් බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් වැය කරනවා කියලා. හරිද? දැන් ඔක්සිජන් පරමාණු 4ක් තියෙනවානේ. ඔක්සිජන් පරමාණුවක් බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන දෙකක් වැය කරනවා නම් ඔක්සිජන් පරමාණු 4ම දෙවරක් 4 ළමයි 8ක් වෙනවනේ. රයිට්. එහෙනම් දෙවරක් 4 8යි නම් 8න් 8ක් ගිය කියලා ළමයි බිඳුවයිනේ. රයිට්. එහෙනම් ඔන්න කතාව. මධ්‍ය ක්ලෝරින් පරමාණුවට ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන 0යි. රයිට්. ළමයි ක්ලෝරින් පරමාණුවට සිග්ම බන්ධන සංඛ්‍යාව 4යි නම් ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 0යි නම් 4යි 0යි කියලා කියන්නේ කොච්චරක්ද ළමයි? 4යි. රයිට්. එහෙනම් ක්ලෝරින් පරමාණුවට වෙස්ප යුගල් සංඛ්‍යාව කීයක් වෙනවද? 4ක් වෙනවා. පැහැදිලිද? ළමයි දැන් අපි හැඩය අපෝහණය කරමු. බන්ධන 4යි එකසර 0යි. පරමාණුවක් වටේ සිග්ම බන්ධන ගණන 4ක් නම් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 0ක් නම් ක්ලෝරීන් වටා හැඩය චතුස්තලීය විය යුතුයි. හරිද? දැන් කරන්න තියෙන්නේ චතුස්තලීය ස්වරූපයේ එන විදිහට මේක අදින එක. එහෙනම් ClO4 නේ. එක ක්ලෝරීන් පරමාණුවක් විතරක් තනි බන්ධනයක් විදිහට තියලා අනෙක් ක්ලෝරීන් පරමාණු චතුස්තලීය ආකාරයෙන් ඇඳලා දාමු. ඔච්චරයි කතාව. හරිද ළමයි? මෙතන එක සැර යුගල් 2යි, මෙතන එක සැර යුගල් 3යි. මෙතන 1 හරිද? රයිට්. දැන් ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතියට එමු ළමයි. ක්ලෝරින් වටේ වෙස්ප යුගල් කීයද? 4යි. පරමාණුවක් වටේ වෙස්ප යුගල් ගණන 4ක් නම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියත් අනිවාර්යෙන්ම චතුස්තලීය විය යුතුමයි. පරමාණුවක් වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය නම් ඒ පරමාණුවේ මුහුම්කරණය sp3 විය යුතුයි. පැහැදිලිද කියපු දේ? රයිට්. හරි ළමයි ඊළඟ උදාහරණය නයිට්‍රයිට් අයනය NO2 මධ්‍ය පරමාණුව වෙන්නේ නයිට්‍රජන්. එහෙනම් නයිට්‍රජන් ඉන්නේ 5 වෙනි කාණ්ඩයේනේ. නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන 5ක් සහභාගී කරනවා බන්ධන හදන්න. ඔක්සිජන් පරමාණු දෙකක් ඉන්නවා. එක ඔක්සිජන් පරමාණුවක් ඉලෙක්ට්‍රෝන දෙක ගානේ දෙවරක් දෙක 4ක්නේ. එයා ඉලෙක්ට්‍රෝන 4ක් වැය කරනවා බන්ධන හදන්න. ඊළඟට ඍණ එකක ආරෝපණයක් තියෙන නිසා එක ඉලෙක්ට්‍රෝනයක් එකතු කරන්න. එහෙනම් 5යි 4යි 9යි 9යි 1යි කියලා ළමයි 10යි. එහෙමනම් මධ්‍ය නයිට්‍රජන් වටා මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන 10ක් විය යුතුයි. ඔය ඉලෙක්ට්‍රෝන 10 දෙකෙන් බෙදලා මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් ගණන හොයාගන්න කීයද? 5යි. එහෙනම් මෙන්න නයිට්‍රජන් වටා මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව. හරිද? නයිට්‍රජන් වටා සිග්ම බන්ධන සංඛ්‍යාව කීයද ළමයි? NO2 නම් සිග්ම බන්ධන සංඛ්‍යාව 2යි. ඊට පස්සේ නයිට්‍රජන් වටා ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව හොයමු. අපි කරන්න ඕන මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් ගණන 5යි. 5න් අඩු කරන්න බන්ධන හදන්න වැය කරලා තියෙන ඉලෙක්ට්‍රෝන යුගල් ගණන.
ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවානේ. අපි උපකල්පනය කරනවා එක ඔක්සිජන් පරමාණුවක් ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් වැය කරනවා. හරිද? එක ඔක්සිජන් පරමාණුවක් යුගල් දෙකක් වැය කරනවා නම් ඒ වගේ දෙන්නෙක් නම් දෙවරක් දෙක හතරයි පහෙන් හතරක් ගියොත් ළමයි එකයි. එහෙනම් නයිට්‍රජන් වටා වෙස්ප යුගල් සංඛ්‍යාව කීයද ළමයි? සිග්මා බන්ධන 2යි ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 1යි 2යි 1යි කීයද ළමයි? 3යි. පැහැදිලිද? හරි. එහෙනම් ළමයි දැන් අපි හැඩයට එමු. නයිට්‍රජන් වටේ සිග්මා බන්ධන 2යි ඉතිරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 1යි. බන්ධන 2යි එකසර 1යි කියලා කියන්නේ හැඩය අනිවාර්යෙන්ම කෝණිකයි. හරිද? එහෙනම් නයිට්‍රජන් වටා එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් පැවතිය යුතුයි. එක NO බන්ධනයක් ඩබල් බොන්ඩ් එකක් කරන්න අනෙක් NO බන්ධනය තනි බන්ධනයක් කරන්න එතන ඍණ එකක් තියෙනවා. හරිද? ඊළඟ දේ මට කියන්න ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය මොකක්ද කියලා. ළමයි නයිට්‍රජන් වටේ වෙස්ප යුගල් ගණන කීයද? 3යි. යම් පරමාණුවක් වටා වෙස්ප යුගල් සංඛ්‍යාව 3ක් නම් ඒ පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අනිවාර්යෙන්ම තලීය ත්‍රිකෝණාකාර විය යුතුයි. එහෙනම් නයිට්‍රජන් වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාරයි. නයිට්‍රජන්ගේ මුහුම්කරණය එහෙමනම් ළමයි sp2 විය යුතුයි. පැහැදිලිද කියපු දේ? right. හරි. දැන් ළමයි මේ වෙද්දී අපි වෙස්පවාදයේ උපකල්පන මොනවද කියලා විස්තරාත්මකව එකින් එක කතා කරා. උදාහරණ 15කුත් විස්තරාත්මකව සාකච්ඡා කරා. ඔයගලන්ට තියරි නෝට් එක දාලා තියෙනවා PDF ෆයිල් එකක් විදිහට group එකේ. ඒකේ ළමයි තවත් උදාහරණ කීපයක් තියෙනවා 40 ගාණක් උදාහරණ විතරක්. ඒ නිසා හැම ළමයෙක්ම වෙස්පවාදයේ උපකල්පන තියරි නෝට් එක ලියාගත්තට පස්සේ මේ උදාහරණ 15 ලියා ගන්න සහ තියරි නෝට් එකේ දාලා තියෙන 40 ගාණක් වෙනකන් 48ක් විතර තිබුණා මට මතක විදියට ඒ උදාහරණ ටිකත් හැම ළමයෙක්ම එකින් එක හදන්න ඕන. පැහැදිලිද? හරි. ඒ වගේමයි වැදගත්ම තව කාරණයක් තියෙනවා. මේ වෙස්පවාදය හොඳටම පුළුවන් නම් ඕගොල්ලෝ තනියම ක්ලේ අරගෙන ටූත් පික් අරගෙන මීට කලින් වීඩියෝ එක පස්වෙනි වීඩියෝ එක තියෙන්නේ. ඒ වීඩියෝ එකත් බලලා පරමාණුවක් වටා බන්ධන පිහිටන විදිහ හොඳින් අවබෝධ කරගත යුතුයි ඒ ස්ට්‍රක්චර්ස් හදලා. පැහැදිලිද? ඔහොම කරනවා නම් ආයේ මෙන්න මේ කොටස ළමයි නැතින් කිසිම අවුලක් වෙන්නේ නැහැ. මේකෙන් එන ප්‍රශ්නය ලේසියෙන් කරගන්නත් පුළුවන්. පැහැදිලිද කියපු දේ? right? හරි. එහෙමනම් ළමයි වෙස්පවාදය හා සම්බන්ධ සිද්ධාන්ත කරුණු සම්පූර්ණයෙන් ඉවරයි. හැම ළමයෙක්ම කියපු විදිහට assignment එක කරන්න පිළිවෙලකට. හරිද? ඕගොල්ලන්ට 40 ගාණක් වෙනකම් කරන්න තියෙනවා. ඒ ටික ළමයි තියරි නෝට් එකෙම කරන්න කමක් නැහැ. පස්සේ වෙලාවක අපි ඒක බලමු හරි වැරදි. සහ ක්ලේ අරගෙන ටූත් පික් අරගෙන ස්ට්‍රක්චර්ස් හදලා ඕගොල්ලෝ හැම ළමයෙක්ම පුරුදු වෙන්න. හරිද? හැම ළමයෙක්ම කැපවීමෙන් ලොකු ඕනකමකින් ඔයගලගේ අධ්‍යයන කටයුතු කරගෙන යන්න සහ ඒ වගේමයි හැම ළමයෙක්ම පරිස්සමෙන් ඉන්න. හරිද?